නිවසක මකුළුදල් කැඩීමේදී මකුළුවන් මිය යනවා. අපි මේ මකුළුදල් ඉවත් කරන්නේ ද්වේෂ සහගතව නෙවෙයි. නිවස පිරිසුදු කිරීමේ චේතනාව මුල් කරගෙනයි. මේ චේතනාවෙන් කිරීමේදී අපට මෙකි පවක් සිදු වෙන්න කියලා පහදා දෙන්න කියලා කියනවා. හොඳයි සාදුනේ. මේක චේතනාව මුල් කරගෙන තමයි කර්ම සිද්ධ වෙන්නේ. දැන් මේ කියන උදාහරණ අපි බලන්න ඕන කොහොමද මේ කර්මය කියන්නේ. දැන් මකුළුදල් කැඩීම බවද්ද? පවන්නේ නැහැ. මකුළුදල් කඩන්න විනය පිටකේ අපට කියලා තියෙනවා. කඩන්නේ කියලා. මොකද කරන්නේ කුටි වලට මකුළු වලින් හොයලා දැන්නම ඒක කුටිය අපිරිසුදු වෙන්න පුළුවන්. ඒ වගේම වික්ෂුන් වහන්සේ කෙනෙක් අලුතෙන් කුටියකට යනවා නම් පරණ කුටියකට කොයි ගොඩක් කාලෙ ඉඳලා නැහැ කවුරු. ඒකට ආයෙත් කියන ආගන්තුකවද සහ ආවාසිකවද කියලා වාද දෙකක් තියෙනවා. ඒ ආවාසිකයන්ගේ තුලම තමයි කුටිය පිරිසුදු කරලා දෙන්නේ ඒක. ඒක නොරුණොත් ආගන්තුකයාගේ තමයි ඒක පිරිසුදු කර ගැනීම. දොරට මුලින්ම තට්ටු කරලා තමයි ඇතුළට යන්න ඕනේ. මොකද සර්පේ දොරෙන් තින්න පුළුවන්. ඒක ගොඩක් කල් පාවිච්චි කරගෙන ඉඳලා. ගියපු ගමන් කරන්නේ නෑ, තව වැඩ තියෙනවා. ඒ පුතු මේසා වගේ තියලානේ ඔක්කොම එළියට ගන්න ඉස්සෙල්ලා. එළියට ගන්න කියපු හැටි මම මේ විනේ පොතේ තියෙන දේ ඔබට කියන්න අපි කොහොම කරත් මම දන්නේ ඔබ කොහොමද වකුලේ කරන්නේ. ඉතින් කුටිය පොඩි කුටි ගොඩක් වරුත් නෑ නිසා මේක කරන්න පුළුවන් බැරිත් නෑ. ඊපස්සේ ඒ කාලේ අර ඇඳට තියෙනවා මේ සත්වයන්වට පොඩි කවුර බාජනවා වගේ වතුරට. මුලින් ඊපස්සේ ඇඳ උස්සලා පැත්තකින් ඉඳලා ඒවත් අයින් කරලා පාපිසි ඒවගස්සලා ඉතියි. සියලුම වඩුවක් කළාට පස්සේ කරන්න කිව්වා මොකද්ද මකුළුදල් කැඩීම. දැන් කරන්න කියව ක්‍රමේ බලන්නත් ඕන. අපි කරන්නේ මොන පැත්තටද? අපි හිතන පැත්තට කරලා කොහෙන් කරුවත් කැඩෙනවා නේද? නෑ එහෙම නෙවෙයි. විනය කියලා තියෙන්නේ උඩ ඉඳන් පල්ලෙහාට විතරක් කඩන්න. පහළින් උඩට ආයෙත් උඩනකොට පහළට වැටෙන මකුළුව තැනෙලා යාන නිසා තමයි එහෙම කියන්නේ. තත්ත්වවල අදිට තියෙනවා. විනය එතකොට දුර්යයන් වහන්සේ තරම් මේ හැමදේම සම්බරව දීපු කෙනෙක් නෑ. උන්වහන්සේ කොහෙද අන්තගාමී නෑ. සතුන් මැරෙනවායි කියලා කුටි අපිරිසුදු වෙන්න දෙන්නත් බෑනේ. ඒ නිසා ඒකට ක්‍රමයකට හොයාගන්නවා. ඒකට කරන්නේ පරිස්සමෙන් කරනවා. මකුළුව ගැගේ වදින්නේ නැහැ නේ හැමපාරම. වදින්නේ නැහැ වැඩම කරන්නේ ඒක නැහැ. මොකද ඒක අපි මකුළුව මරන්න කියලා වඩන්නේ නැහැ. මකුළුව දැල තමයි අපි කරන්නේ. එතන තෝර ගන්න ඕනේ ඒක. ඒතර විනය පිටකේ කුටි සේනාසන කියන ඒවා පිළිසුදුව තියාගන්න ඕන. ඒකට කියන සේනාසන වතිත් ඔක තියෙනවා. සේනාසනය ගැන පිළිපදින්න ඕනේ අපි යම් අපේ සේනාසනේ අපිට මගේ නෙවෙයි දැන් මේ ආරන්නේ හදලා සාවිනාසේ මම ඇදුවා කියන ඇදුවට මගේ ඇදුවා විතරයි ඇදුවේ මහා සංඝරත්නය. අද අපි ඉතිහෙට වෙන කෙනෙක් ඉන්න පුළුවන්. ඒක හැටි සාසන. ඉතින් ඒ නිසා සේනාසන ආදී පිරිසුදු කළ යුතුයි. ඒ කරන කොටම කකුල දැල් කරන්නේ එහෙමයි. එතකොට මකුළු දැල් කරන්න පවක් නම් විලි කියන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ අතුගාලා මොක් කරන කෙනෙකුට ඒ කාලේ විලදී ඒ විදියට වතුර දාලා මොක් කරලා හදලා ගත්තට පස්සේ ඉවරනාට පස්සේ අර පිළිවෙලටම මුලින් ඇඳගෙනල්ලා තියලා ඇඳ පා අලු තියලා ඒකට උඩින් ඇඳ තියලා පාපසි වේලලා අවුල් කරලා තියලා තිබිච්ච විදියටම පනවා ගත්තේ ඊට පස්සේ පදිච්ච දවසක් යනවා ඔය විදිහට. අපි අටවිසි දිගින් හොරේ බපුල් දැක් කැඩුවේ නෑ. ඒක මම ඊයේ පොඩ්ඩක් කැඩුවා. යහනද නේද? අර මීයන්ගේ කේස් එකක් කැඩුවා. මීයතර ලොකු ගන්න ඒ කේස් එක. මකුළු දැල් දෙතරම භාගයට ගන්න තියෙනවා. දැන් මීයේ කතාව මීය ස්පනාවට පේනවනේ නේද? මීයා ග්‍රීන් දැම්මොත් අම්මගේ වෙන් කරලා මීය මැරෙන බව දන්නවා. ඒක දැනගෙනත් අපි දානවා කියන්නේ චේතනාව වික්‍රේ තමයි. චේතනාව වෙනවනේ. මකුළුවේ කතාවේ මකුළුවට කිරි නැති වෙන්නේ නැහැ. මකුළුව දැරෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මේ එක බලන්න උනා දැන් මකුළු දැක ගන්න කියලා පින්කමට උපාදකම වෙනකො සිල්ලරන් ඉන්නේ කියලා. සිල්ලරන් මකුළු දැක ගන්න නෑ වියාට. පැටි සිල්ලරෙත් ගලවලා කරන්නේ නැහැ. ඒක අපි සිල්ලරන් නෙවෙයි.
අපි හැමදාම දිනනවා. සාමාන්‍ය ගෙවල් වල පසළොස්වක පොහොය දවස් වල ඔය ඉතින් ඒක කවන්නේ. තව දවස් තියෙන නිසා. පොහොය දවස් මගේට කවන්නේ තව දවස් ඉන්නවා. ඒක අර්ථවත් නෑ ඒක. තේරුමක් නෑ. මොකද අද විතරක් අපට ඒකට කරුවට නෑ. ඉතින් චාරිත්‍රාක් වශයෙන් ඕන පොහොයට සමහර අය කුණු ගොඩ වගේ තියන්නේ නෑ. මකුළු දෙයක් කඩන්නේ නෑ. මුහුදු යන්නේ නෑ. ඒවල මේ පොහොයට විතරක් නවත්තලා තියෙනවා. එක දවසක් හෝ මේ එවැනි දේවල් නොකර සිටීම හොඳයි. නමුත් කවදා හෝ කඩන්න වෙන නිසා හදිසියෙම පොහොයක් හෙට උත්සවය අද පොහොයාව කඩලා දැම්මට තමයි නෑ. පොහොය කියලා උත්සවයට මොකද පිටින් කියන්න බෑනේ. විතරනේ. කින්කමක් වුණා. ඉතින් මෙවැනි තැන්වලදී අර නුවණින් කරන්න ඒවා. Tamante පේන විදිහට මකුළුව තැරෙනවා නම් ඌව බේරනවා. මකුළුවට වදින්න යනවා වගේ පේනවනම් ඒක කරන්න එපා. මකුළුවට වදින්නේ නැත්නම් දැල හිමීට කරකවල ගන්න. ඒ දැලේ මෙතන මකුළුව එනවා. මකුළුව සමහර අය කරන් උඩට යන මකුළුවට ගහනවා. ඔබ දැකලා තියෙන්නේ කරලා තියෙන්නේ මම දන්න එහෙම දෙයක් තියෙනවා. දැකලා තියෙනවා. එයාලා කියන්නේ මුන් ආයේ ගිහිල්ලා දැල් වදිනවා. ඒ නිසා එක එකක් පණ පිටින් කියන්නේ නෑ කියලා අර ගෙවල් සමහර කාන්තාව ඒක තමයි කරන්නේ. ඒක ඔස්සෙන්ම තාලනවා. බිමට වැටිලා උඩට යන දවතුන් මරනවා. එතකොට චේතනාව බික් කරනවා. දැල විතරන්නේ මකුළුවක් කඩනවා. එතකොට දැන් ඊටන්නේ මොකද්ද මකුළුව බේරුව දැල් බඳි. දැල් බැඳලා අපි මොකද්ද කරන්නේ? අපි කඩනවා. ඔබ බැඳපන් මං කඩනවා. එහෙම අපි සැලැස්ති වෙනවා. අපි කම්මැලි වෙන්න ඕනේ. ගෙවල් වල ඉන්නන කම්මැලි වෙලා වැඩ තියෙනවා. ඒ නිසා මේ වැඩවලට අපි සූදානම් වෙන එකයි තියෙන්නේ. ඒක මකුළුව මරණ එක නෙවෙයි වැඩේට විසඳුම. එහෙනම් කොළ වැටෙනවා කියලා කවුරුත් කපනවා. දැන් ගෙවල් වල දුලතු ගන්න මේ ප්‍රශ්නක් තියෙනවා. දැන් මේ කොළ හැමදාම වැටෙනවා උදේට. එපා වෙන්නේ නැද්ද? යතු ගන්නවා. ඉතින් ඔය කතාව වගේ අපිට කරන්න පුළුවන් කවුරුත් කපලා දාන්න. ඒක කොළ වැටෙන්නේ නෑ. එතකොට ඉතින්දි වෙලා තියෙන්නේ මොකද්ද? කම්මැලිකම තමයි මුල් වෙන්නේ. එහෙනම් ඒ කොළ වැටෙන එක හොඳයි අපිට කම්මැලිකම නැති වෙනවා. අපි මේ කම්මැලි වෙන්න කිසිම දෙයක් හරියන්නේ නෑ. එහෙනම් ඇඟ කම්මැලි නොවෙන්න තමයි අපි දැන් අද පැය දෙකක්ම දුන්නා. වැඩියෙන් කරන්නේ. බණ කිව්ව උදේ පැය දෙකක් බණද තවදත් පැය දෙකක් දැන් කියනවා අපි. ඉතින් ඊටු පැය දෙක ඔබත් යමක් ඇඟ වේසවල කරන්න. මොකද මේ වෙලාව දන්නවා හැමදාම නිදා ගන්න වෙලාව. මිනිත් නිදා ගන්න ගෙදරත් ඒ නිදා ගන්න වෙලාව තමයි එන්නේ. ගෙදරවත් කාලා නිදා ගන්න නේද ඒ වෙලාව. ගෙදර ඉන්නයි මම දන්නේ නැති නිදා ගන්න සමානයි බෞද්ධයක්. ගෙදර ඉන්නව නම් විතරයි වැඩට ගියාම නිදා ගන්න බෑනේ. ඉතින් ඒ නිසා මෙතෙන් තාමත් ඒ වෘද්ධට එහෙම ආයෙත් වෙන්නව නිින්ද යන්නේ. හැමෝටම නිින්ද යන්නේ නැහැ. දැන් මේ ළමාරු පාදම් වලින් අපි නිදා ගන්න නැහැ කියලා. දේව පාදම් වල නිින්ද යන්නේ නැහැ කියලා. ඉතින් මේ නිින්ද යන අයට තමයි ඒක බෙහෙත. දැන් නිින්ද ගියාද? අර ගාසුරන් නිින්ද ගියා. නෑ නිින්ද ගියේ පිරිසුදු කළා. ඒ පිරිසුදු කරනකොට මොනවා හිතේද කරේ? කියන්න බෑ හිතපොදී. ආමුරුට වැරදෙන්නේ. අපි සිදු ගන්න ඇවිල්ලා වැඩ කරනවා නම් මේ තුනක් නෑ මොනවද හිතුනේ අපි මේ මොනවද සුද්ධ කරනවද හිතුනේ. හිතන්නේ කියන්නේ අපි නිවන් පතාගෙනම කළා. අයම් කළා. ඒතර සමසතු භූමියක් තමයි මේ අපි සිදු කරන්නේ කියලා කරේ. ඒක පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. දැන් විසුණු වහන්සේ විතරයි ඉඳින් බැරි වෙලාවත් ඔක්කොම විසුණු වහන්සේ උපසම්පදායකයි කියන අද මෙතෙන් දෙනකොට එන්න වෙන්නේ නැහැ. ඇයි බැද්දල වෙලා කපන්න දෙන්නේ? ඉතින් එහෙම නොවෙච්ච නිසා යම් මේ විදිහට මාත්‍යෙක් ඇවිල්ලා අසරණ කෙනෙක් කියලා දවස් 5ක්ම වැඩ කරලා තමයි මේ තත්ත්වෙට ගත්තේ. ඊට පස්සේ ඊයේ දානෙට ආපු ඇත්තෝ දාන දෙනකම් බලන්නේ තියෙන්නේ පිරිමියයි මේ වටේට උත්තර කළා බොමරුව සුද්ධ කළා. ඒකයි දැන් මොහොම හරි එළියක් වැටලා තියෙන්නේ. ඉතින් අපේ දායකයන්ට දැන් පොය හැරෙන්න වෙන දවසකුත් නැහැ නේ. නිකන්ම දැවිලා බලවච්චන්නේ මේ කාලි උස්සන් ඉන්නේ ඉන්නවද ආමුදුනේ නැද්ද කියලා බලන්න. ඉන්නවද නැද්ද කියලා දාන්නේ පොයට විතරයි. දැන් පොයට වෙනදාවත් නැති වුණොත් අපි ආමුදුනේ නැහැ. අනිත් දවස්වල ඉන්නවත් දන්නේ නැහැ නේ. එහෙම පොඩ්ඩක් හිතෙන්නේවත් නැද්ද නිකන් ඇවිල්ලා යන්න ඉපැත්තේ. නිකන් රවුමක් හරියන්නේ. හම් වෙන්නවත් නිකන් බලවත් යන හාමුදුරුවෝ. එහෙම නැහැ නේ. ඒකට හේතු මොනවාද? හේතුත් දෙන්න මට.
දුර වැටෙනවා. පයින් එන්න දෙයක්. ගෑන් වලට කොහොමද තනියෙන් ඉන්න බය පාරම අලි ඉන්න නිසා. ආයක ඔක්කොම ත්‍රිවිලරන් ඉන්න අපිට සාධි කොහෙන්ද? සාධි නෑ. රුපියල් 200ක් ඔබ දෙනවා. නෑ 300ක් දෙනවා. ඉතින් ඔය ඔක්කොම නිසා තමයි එන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා බලන්න දැන් පොයට ආවට කමන්නේ පොයට හරියන එකලු දෙයක්. ඒ නිසා පොයට ඇවිල්ලවත් තමන්ගෙන් කායිකව එන්න ඕන වත් පිළිවෙතක් මෙතෙන්ට කරලා යන්න. ඊළඟට මෙතන ජලය පරිහරණය කළ සමහර අය පාවිච්චි කරලා දැන් ටැප් එක වහන්න නැතුව යනවද වහලා යනවද මොකද කරන්නේ? වහලා යන්නේ නැහැ. සමහර අයට කාමර දුන්නා මේක යන්නේ කොහොම කරලා තමයි යන්නේ. ඒ දුන්න නිසා. ඉතින් කරන්නේ නැහැ. දෙනවනම් මිනිස්සුන්ට කඩා ගන්න බලාගෙන ඕන දෙයක්. එයාට ඒකට ගාස්තුවක් ඉල්ලුවම ඒකට මූණ ඇද වෙනවා. දැන් 10ක් ආව උදාහරණ දෙන්න 10 දෙනාම නාන. උදේට නාන දවල්ට. නිකන් ආයෙත් එකක් හොදන්න වෙන්නේ. ඊයේ හවසාව අද රැත් නාන උදේට නානවල් ගන්න දවල්ට නාන. ඊපස්සේ දැන් නාන්න 10 දිනකට වතුර කොච්චරයි? හිතන්න ඕනේ. අපි කියන අපිට වතුර බිල ඔච්චර යන්නේ නැහැ. අපි දවල්ම නාන්නේ 4-5 දින දැන් ඉන්නේ. මේ වතුර බිල මාස 3කට 22000. ඊයේ මාසේ 10කට. ඉතින් ඔච්චර බිල් එන්නේ කරුණාව. මේ දානේ අපි 5-9ට දාන දෙන්නේ 10 දෙනා හෝ 20 දෙනා හෝ 30 දෙනා. සමහර දානට 30 දෙනා. ආවට කමක් නෑ යාව දැනගන්න අපි නෑම විතර ලයිට් බිල කොහොමද චාන ඒක ලයිට් ගන්න විතර 10ක් නෑව මක්‍රෝ 500ක් ගන්න. ඉල්ල ගන්න නැතුව බෑනේ නැත්තම් ණයවල අපිට ගෑනේ ගිරේ යන්න දවස්. සල්ලි දෙන්න බෑ. ඊට පස්සේ 20ක් නෑව කීයක් ගන්න. තව 500 30ක් ආව 1500. කලින්ම කියන උඹලගෙන් මෙච්චර අපි ගන්න. උඹලා දැනගන්න ඉන්න අඩුවෙන් එක්කේ. මොකද 5 දිනකට දාන දෙන්න 30ක් කියන්නේ උස්සන් යන දවස්. උස්සන් යන්නේ ගොඩක් වෙන්නේ කයිවාර වල අහුරු වල ඉන්නේ ගැරි. ඉතින් අවශ්‍යමයි විතරක් එන්නේ කොට යාල පුරුදු වෙනවා. නැත්තර විනෝදෙට වගේ තමයි ඉන්න ළමයි හැමෝම බටවගෙන යනවා. ඊට පස්සේ මෙතන අවශ්‍යතාව අපිට ඉටු කරගන්න එපා කියන්න බෑනේ. වැසිකිලි පාවිච්චි කරන්න එපා කියන්න බෑ. වතුර යන කොහොමවත් කියන්න බෑනේ වනේ. ඒක කරගෙන කතා නෙමෙයි. නාන්න එපා කියන්නත් බෑ. වතුර ඉතින් නාන්න කවන්නේ ඕන දෙයක් කරගන්න. ඒකට හරියන්න යම් ගෙවීමක් ඒ දායක මහත්තයා කරා. ඒකට අපි දැන් ලියන මහත්තයෙක් තබාගෙන ඉන්නවා. එයා තරුණ ළමයි. එයා මෙහි නවත්ත ගත්තේ අපේ පහසුවට. ඒකට එයා වෙන තැනක වැටුපට ගිහලා අවම වශයෙන් රුපියල් 30000ක් ගන්න පුළුවන්. අවම වශයෙන් ඊට වැඩි නේ වැටුප. 40 50 දක්වා ඉතින් තියෙනවා ඒක. ඉතින් එහෙම දාත් එක අපි නවත්තගෙන අපි 25000ක්වත් දෙන්න ඕන. තුන්නේ හැමදේම අතර නිසංගතර කරුණාගේ වැඩත්, ලියන මහත්තයාගේ වැඩත්, ආරක්ෂකගේ වැඩත් ඔක්කොම කරන්නේ වෙන කෙනෙක් නෑ. ඉතින් ඒ මුදල ඊළඟට ලයිට් බිල වතුර බිල ඔක්කොම යනකොට 35000 40000ක් විතර මාසෙට ඕන. හරි සල්ලි ඉල්ලලා නෙවෙයි. ඉතින් මේවා හිතලා තමයි නායකයෝ කරන්නේ. ඒ එනා එහෙම නිකන් ගියොත් මුකුත් නොදී අර නායක ගන්න වෙන්නේ කැපකරුට අපිට විතරයි. හරි දැන් මම දැනුවත් වෙන්න කිව්වේ කොහොමද බලන්න අපේ නායකයෝ ලින මාත්‍ය අම්බලා කොච්චර මේ කියලා මම දැන් දවස්වල කොහොමද බිල්ල දැන් අපි කියන්න ඕනේ නැහැ. උපාසකම්ම බය වෙන්න එපා ඔක්කොම එකපාර තමන්ගෙම ඉල්ලන්නේ නැති නිසා පොඩ්ඩක් අහලා බලලා ඒක සිදු කරන්නේ නැත්නම් මේ ස්ථාන පවත්වාගෙන යන්න බැරි. ඒක අනවශ්‍ය කියලා තමයි මේ ඔබද තේරුමක් නැහැ දැන් දාන ටික දිනකට දෙන්න ගොඩක් අය නේ තමයි ලොකුම ප්‍රශ්නේ. ඒවත් දැනුවත් වෙලා දාන දෙන්නවා නම් ඔබ දාන කියන්න සහභාගී වෙන්න ටික දෙනෙක් ආවම 10 දෙනෙක් ඇති ඔබ. අපි උස්සන් ඉන්නව නැහැ. උස්සගෙන යන තරම් නෙවෙයි. එනදේ හැබැයි ඊයා පිළිස හොඳයි ටික දෙනෙක් ආවත් එයා මොකද කරේ ආරාම පිරිසුදු කරලා තමන් පාවිච්චි කරපු දේවල් පිරිසුදු කරලා තැන්පත් කරලා එහෙමයි පුරුමේ භූමියට ආව වැඩ තමන් නිසා එම අපිරිසුදු වුණා නම් ඒක පිරිසුදු කරලා යන එක තමන්ගේ යුතුයකම දැන් මේ ටයිල් ගැටවල මට ගෑවෙන මේක යන්න වෙනවනේ වෙනවා ඊළ අවසානයේ කරන්න දෙන්නේ ඒක පිරිසුදු කරලා ගත්තු බඩු ඒ තැන් වල තැන්පත් කරලා හරියට යනවනම් පින්කම හරියටම සම්පූර්ණයි. නැත්තම් පින්කම අපිරිසිදුයි. ඒයි තව කෙනෙක්ට වදයක් කරලා තමයි ඉතින් අර කැපකරුවට තමයි පාරේ. එහෙම තමයි. හරි. ඉතින් චේතනාම් වික්කවේ කම්ම. එහෙනම් චේතනාව හැමතැනම මුල් වෙනවා කිව්වා මේ කර්මයක් වෙන්න නම් ඉතින් මකුළු දැල් කඩන්න වෙන අවස්ථාවේ මකුළු දැල් කඩන්න ප්‍රවේශමෙන් ඒ ප්‍රවේශමෙන් කඩන්නේ කොහොමද? උඩ සිටගෙන පහළට
ඒ යන මකුළු වලට වාඩි යන දුන්නම කිසි කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට මිදුල අතු ගන්නවා. මිදුලේ ඉන්නවා කෝවි. ඉතින් කෝවි බේර අතු ගන්න පුළුවන්ද? බැහැ. ඒ නිසා කෝවි පේන්නේ නැති නිසා අපි අතු ගාගෙන යනවා කෝවි මරන්න කියලා හිතාගෙන අතු ගාන්නේ නැහැ. ඒ නිසා ඒක ප්‍රශ්නෙකුත් නැහැ. ඊළඟට වැසිකිලි වල සමහර විට කෝවි ඉන්නවා. කෝවියෝ වෙලෙන කෝවි සත්තු ඉන්න පුළුවන්. ඒ පිරිසුදු නොකිරීම නිසා. ඉතින් ඒ ඇඹලේ වගේ සත්තු ඉන්නව දැක අපි වතුර ගහනවා නම් පොඩ්ඩක් හිතන්න දෙනවා. ඉන්න බව දැනත් ගහන්නේ වතුර පිරිසුදු කළ යුතු තමයි. ඉතින් හොඳටම කරුණාව තියෙනගෙන නම් මොනවා හරි උපක්‍රමයකින් මේ සතුන් ඉවත් කරන්න බලනවා. කාඩ්බෝඩ් කෑල්ලක් හරි අරන් මොකක් හරි අරගෙන ඉවත් කරන්න බලනවා. එහෙම බලලා නැත්නම් කාලයක් යම්කිසි වෙලාවක් බලලා බැරිම නම් තමයි කරන්න දෙයක් නෑ පාවිච්චි කරන්න. වෙනම දෙයක් නේ. දවසක් පහල කියන්නේ නැහැ වැසිකිලියේ ඉන්නේ. නේ මේක සාප්තු ඉන්න අපිට යන්න බෑ කියලා අයින් කරලා එහා ගෙදරට යන්නත් බෑ නිසා ඉතින් තමාගේ ජීවිතය අනුව මට කියන්න බෑ වතුර දාන්න කියලා ඒකට තමන් කල්පනා කරන්න මොකද්ද කරන්නේ. ඉතින් කර්ම අනිවාර්යයෙන්ම දැන කරලා සිද්ධ වෙනවා. එනකොට යන්න අවස්ථාවක් පොඩ්ඩක් දීලා බලන්න. ඒතර යයි සමහර විට යන්න මාරි උපක්‍රමයක් කරන්නේ. මේ සාමාන්‍ය කුණු ගොඩවල් ඉඳී තියෙනකොට කුණු ගොඩවල් ඉඳී තියෙනකොට ඔබට අත්දැකීම් තියෙනවද දන්නේ. ක්‍රොමීන් ඉන්නව නේද? කොම්බින් ඉතින් මොකක්ද ඒවට කරන්නේ? කරන දේ කියන්නේ මට කොහොමද කරන්නේ? ගිනි තියන්න තෝරන්නේ නේද ඒවා දැන් කියන්නේ. ඔව්. ගස්වල අයින් කරන්න බලන්නේ නැහැ තියෙනවා. එහෙම බලන්න. ඒ කොළවල වලනේ මම කියන්නේ ගෙදර තියෙන සමහර ඉට කොළ වලින් මාරින්න. ඒවා ඉවත් කරලා පුළුවන් නම් ඉවත් කරන්න ගස්වල අයින් කරලා ගිනි තියන්න. ඒ කුණු ගොඩේ ඉන්නවනම් පොඩ්ඩක් කොනකින් ගිනි තෙවම දුවල යනවා මොකද ප්‍රශ්න දැනෙන නිසා. ඒ වගේ තැන්වලදී ඔය කියන ප්‍රශ්නය අපිට එනවා. ඉතින් මේ පැටව වල පැටව එක නම් චේතනාන්නේ කෙලින් මේක දැනදෙනම අපි සිදු කරන්නේ ඒකේ පාපය අපිට ගෙවන්නට සිද්ධ වෙන නිසා හැමදාම නුවණින් කටයුතු කරන්න බලන්න ධර්මයේ දන්න අය විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දන්නේ නැති අයට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. මකුළුවත් මරනවා, මදුරුවත් මරනවා, මකුණු මරනවා. මකුණුන්ට උකුණුන්ට බලන්න මම මාතෘකාවට පස්සේ පාසලම කෙනෙක් උකුණු මිහින් දැම්මම මේ මැස්සෝ කෙනා ලොකුෙන් තියනවා. මම මොකද දන්නේ මට උකුණුනේ දෙන්න තට්ටේ දෙන්න උකුණේ මේ උකුණ ඉන්න අය කියන්නේ මැස්සෝ කියනවාද? මම වැඩි හොඳට ගිහුවා උකුණු ටික අරගෙන ගිහින් විසි කරන්නේ ඒකට. ඒ උපාදලා උකුණු මේ මැස්සෝ කියනවා. මම දන්නේ අත්දැකීම් නැහැ මට තාම. කියනවා. නෑ. අනේ මම කොහොමද එන ඔබ කොහොමද කරන්නේ උකුණු ඉන්නවද ඔළුවේ? ඉන්නවද ඔළුවේ? නෑ. දැන් නෑ නේ. කාලෙකට දෙන්නේ. උකුණු එන්නේ මොකද? කරුමෙට. අපිට එහෙනම් මොකද කරන්නේ උදේට නාන්න. ඔළුව පිරිසිදු ඔළුව පීරන්නේ නේද? එහෙම වුණාම ඔය උකුණු මරන්න ඕනේ නෑ. හැබැයි බෝ වුණා නම් මොකද කරන්නේ ඊට පස්සේ? උකුණු මරන්න බෙහෙත් තියෙනවා නේද කඩේ. මට අහන්න ලැබුණේ තියෙනවා. ඉතින් ඒ එකක් ගෙනල්ලා ඉක්මනට ඔළුවට දානවනේ නේ. එතකොට මොකද ඒ උකුණුන්ට? උකුණු නෑ. ඒකට කර්මේ කාටද? කඩේ මුදලා. ඔව් කඩේ ගෙනත් තිබුණේ අපි ගන්න. කඩේ මුදලානේ තමයි වැඩේ කරේ. අපිට මොකටද ඔය ගෙනත් දෙන්නේ. හරි එතකොටත් පව සිද්ධ වෙනවමයි. හරිනේ? රුකුණ බින්දින්නේ නැහැ නේද? මාද සිල් ගන්න බින්දින්නේ නැහැ නේද? අද බින්දින්නේ නැහැ. ගෙදර ගියම. හරි බින්දි. එහෙනම් නොබින්ද පුළුවන් නම් ඉවත් කරන්න උත්සාහයක් කරන්න. දැන් මැස්සෝ කෙනේ කියලා බය නම් ටිකක් දුරට ගිහලා දාන්න. කඩේ යනවා ඒ පැත්තට දාන්න. ඒක කඩේ මුදලාලිගේ නෝන කියුවලේ. එහෙම හරි ගමන් කරා. එතකොට මේ එතන මේ මකුණු වාස්නේ මකුණු එක නෑ ඉන්න සමහර දැන්වල ඒක මොකද මකුණු හොවේ නෝනේ රෙඩිකම අර මෙට්ටවල පුටුවල් අවුවදී අවුවදන් නෑනවා රත්තට යනවා මැරෙනවා කොහෙටද යන්නේ යන්නේ දිමට යනවා හා තොර එකක් හරි සමහර උණු වතුර දානවා ඇයි මැරෙන්නේ
ඒතර ඒක මොකක්ද කර්මය? ඒක මොන කර්මයක්ද? ඒක චේතනා හන්ද නැද්ද? හරි උණු වතුර දාගෙනම කර්මය සිද්ධ වුණා. ඒ මරණය. ඒක ප්‍රාණඝාතය වෙනවද නැද්ද? වෙනවා. ඒතර ධර්මයෙන් දන්න අය කරන්නේ ඔන්න ඔය වගේ. උකුණ බිබිනවා, මකුණට මේ උණු වතුර දානවා, මදුරුව තරලම දානවා. නේද? ගහලා නිකන් ඉන්නේ අමරනවා. තවතර ආදාහනයක් කරලම දානවා. ඒතර කරන්නේ. එතකොට අපි එහෙම වෙන්න බෑ දැන් අපිට. මොකද එක දවසක් හරි දැන් සිල් අරන් තියෙනවා. බණ අහලා තියෙනවා. දැන් අපි දන්නවා මේක කොච්චර කරලා හිතට එකගව කරන්න පුළුවන්ද බෑ. මරයි නමුත් හිතට එකග නෑ හිතට වද වෙනවා. මම මේ පොඩි සතෙක් හරි මැරුව මට මේක විපාක කවදා හරි ලැබෙයි කියලා දන්නවා. ඒ නිසා ධර්මයේ දාන්න කෙනා බලන්නේ මෙවැනි තැන්වලදී පුළුවන් තරම් කර්මය අවම කරගන්න. කර්මය අවම කරගන්න. දැන් මම ප්‍රශ්න අහන්නේ. ඔය උත්තර දෙන්න. දැන් ඔන්න සතෙක් අපි ගමු. ලොකු සතෙක් පොඩි සතෙක් අල්ලගෙන ඉන්නවා. කවුද අල්ලන්නේ? පූස අල්ලගෙන ඉන්නවා ලේනේ. මොකද කරන්නේ? මොකද දෙවිය චේතනා. ලේන දෙවිය. ඊට පස්සේ පූසට පාරක් දෙනවා. පූවට ඇල දුවනවා. ඊට පස්සේ මොකද්ද පූසට ගහපු එකද පාව වැඩි? ලේන බේරගත්ත එක දිනට වැඩි. දින වැඩි. අරගේ පවක් තියද? නෑ. ඇයි චේතනාව හොඳයි. චේතනාව හොඳයි. චේතනාව හොඳ නිසා කුසල කර්මයක් තමයි වෙන්නේ. ඉතින් ගැහුවත් බේරගන්න බැරි වුණා. දැන් මොකද? ඒත් අපි හිතපු ටිකට හරි අපිට කුසල් සිතක් තමයි පහළ වෙලා තියෙන්නේ. ලේන මරුණ අනේ අපි දුක් විඳ ඇඬුවා. අපිට මොන සිතක්ද පහළ? දොම්නස්. දොම්නස් කියන්නේ කුසල අකුසල. අකුසලයට බරයි නමුත් කෙලින්ම කර්ම විපාකයක් දෙන තරම් අකුසලයක් නෙවෙයි. ඇඬුවයි කියන්නේ. ඇඬුවයි කියන එක අයිති වෙන්නේ හොඳ පැත්තට නෙවෙයි. පසුතැවිල්ල කියන එක අයිති වෙන්නේම අකුසල පක්ෂයක තමයි. හැබැයි කර්ම විපාක දෙන ඒවා නෙවෙයි. විපාක දෙන්නේ නැහැ. හැබැයි මොනවද ඒවා? අකුසල සිතුවිලි. අකුසල සිත් ගැන අපි කියලා තියෙනවා. අභිධර්මයේ. ඒ අකුසල සිත් හැම එකටම විපාක දෙන්නේ නැහැ. දැඩි විපාක දෙන්නේ නැහැ. සුළු විපාක තියෙනවා. දැන් සුළු විපාක කියන්නේ මොනවද? හොඳ රූප දකින්න ලැබෙනවා. නරක රූප දකින්න. අපි කියන ඒවට අඤ්ඤේතුක විපාක. අර ඒව ලැබෙන ඔන්න වගේ සුළු කර්ම. ඒ සුළු අකුසල සිත් වලින් තමයි අපිට නරක රූප වෙන්නේ. يعني ඇසින් කරපු යම්කිසි අහේතුක කර්මයක් වැඩි බලවත් නැති කර්මයක් මුල් කරන් අපිට පෙන්눔 කරනවා නරක කෙනෙක්. උදේ පාන්දර. නැත්නම් අපිට අසුචි වගේ දේවල් දකින්න ලැබෙන ඇස් දෙකට. ඒවා මොනවද? අහේතුක අකුසල විපාක. චක්කු විඥානේ මේ නැස. ඊළඟට අපිට දකින්න ලැබෙනවා කෙනෙක් මැරලා ඉන්නවා පාරක. ලේ පිටිලයි. ලේ ගලාගෙන යනවා. හැප්පිලා. ඉතින් ඔය වගේ දේවල් දකින්නේ දේශනාවේ තියෙන්නේ මොකක්ද? ඒකට හේතු අහේතුක අකුසල විපාකය. කණේ අසුභාරංචි මහාන ලැබෙනවා. ඒවා අහේතුක අකුසල විපාක. පස්සේ ගන්ධම දැනෙනවා. අහේතුක ඒ දැනෙන වෙලාවට විතරයි. නිතරම ගන්ධම ඉන්නේ නැහැ සුවඳක් වෙනවා. ඊළඟට දිවෙන් හොඳ කෑම කන්න ලැබෙන්නේ රස නැති ඒවා කන්න ලැබෙනවා. ඒත් මොනවද? අකුසල විපාක. ඉතින් මේ වගේ සුළු දේවල් තමයි වෙන්නේ. අපි අඬනවා වගේ දේවල්, තරහ යනවා වගේ දේවල්. මේවා කර්මපත කියන්නේ මොනවද? විපාක දෙන්නේ. අපි ඒ හිත මුල් කරගෙන සතෙක් මැරුවොත් අන්න ඒක කර්ම විපාකයක් බවට පත් වෙනවා. දේශය ආවට දැන් සතෙක් දැකලා අපිට තරහ යනවා. මරන්න ඕන කියලා හිතෙනවා. මැරුවේ නැත්තම් කර්ම විපාකයක් ලැබෙන්නේ නැහැ. සතාට ගහනවා ඒත් තු මැරෙන්නේ නැතුව පැනලා දුවනවා. ගහපේ විපාක විතරයි මැරීමේ පාපය ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ ගහන පාර වැදිලා ඕ ගිහිල්ලා මාසයක් ඉඳලා ඒකෙන් මැරෙනවා. ඒ කර්මය අපිට තමයි එන්නේ. ඒ අපි ගහපු නිසා ඒ මැරුනේ කියන විපාකේ. එතකොට අන්නේ විදිහට කර්මපතයක් වෙන්නේ විපාක දෙන්න තරම් දුර යන්නේ අපි කර්මයේ සිද්ධ කළොත් විතරයි. හිතුවට ප්‍රශ්නයක්. දැන් අපි නොයෙක් දේවල් හිතනවා. සමහරේ හොරගම් කරන්න ඕන කියලා හිතනවා. අපිට ගන්න බැරි වෙනවා. කර්මයේ රැස් වෙන්නේ නැහැ. හැබැයි අකුසල සිත් තමයි වැඩ කරලා තියෙන්නේ. ඒ විපාක දෙන තරම් බලවත් වෙන්නේ නැහැ. ගත්තා නම් විපාකයේ පස්සේ
එනවා. ගත්තේ නැත්නම් බේරෙනවා. ඒ විදිහට තමයි මේ කර්මය කියන එක දැනගන්නට ඕන. චේතනාහාර වෙන හැමතිස්සෙම අපිට චේතනා එනවා. මේ ඔක්කොම විපාක දෙන්නේ කිව්ව සසර කියන එක කෙලවර කරන්න වෙන්නේ නැහැ. ඒවා බලවත් විපාක දෙන්නේ අපි හිතින් හිතන දේවල්. සිත බලවත් වෙන්නේ කර්ම තුනකට විතරයි. ඒ තමයි අවිච්ඡාව, ව්‍යාපාදය, මිච්ඡා. ඒ වැඩිම බලවත් වෙන්නේ මිච්ඡා දිට්ඨිය. ධම්නස කොහොමද අපිට බලවත් වෙන්නේ කර්මයක් විදියට. අපි ගමු gedara තරහ වෙනවා දෙන්නේ. කවුරු හරි නෝනේ මහත්තයම විසම ගන්න බෑ වෙන දෙයක් ගමු. අම්මයි පුතයි. ඉතින් මට චෝදනා කරන හැමදෙස්සෙම නෝනයි මහත්තයා. ඒක විතර හරියන්නේ. ඒ දෙන්න ගොඩක් තරහ වුණාම අනිත් අය යාළු කරගෙන ලේස් නේද? දැන් මේ තරහ වෙච්ච තැන ඉඳන් ඔබ කල්පනා කරන්න ඔබේ කායික ක්‍රියාව මොන වගේද? මානසික පැවැත්ම මොන වගේද? වචන මොන වගේද? මූණ මොන වගේද? හැමතැනම බලන්න පොඩ්ඩක් කොච්චර වෙනස්ද කියලා. සතුටින් ඉන්න දවස්වල වගේද මූණ තරහ වෙච්ච දාට. මූණේ හැටි මූණ කැටරෙනවා. ඊළඟට මහා බරක් කොළු විද්‍යාවෙන් ඉන්න වගේ තමයි ඉන්නේ. ඉඳලා වැඩන්නේ මැරිලා යන ඊට වඩා හැමදාම මේක කරන්නද? එහෙම කියෙන්නේ නැද්ද? ඒ කියන්නේ මොකද? ද්වේෂය. ඔන්නෝව කර්ම තමයි. ඒකයි ව්‍යාපාදයේ කර්මය කියලා දෙන්නේ. නිකන් නැති වෙන තරහ එකපාර ඉවරයි. නෝනෙක හිතේ තියාගත්ත සමාන එක සිද්ධියක් කියලා දවසයි 2යි 3යි සමාන සති ගණන් මාස ගණන් ওই තරහ තියෙනවා කියන්නේ දිගටම තමයි මොනවද රැස් කරන්නේ. කර්මයකට හේතුව තමයි ඉන්නේ දුකේ. දුන්නස් හැම සිත්තිස්සෙම කරන්නේ කෑම කන්නේ නැහැ. තේගෙනවත් සමාන විසි කරලා දානවා නේ. ගෙදර තියෙන බඩු පොලේ ගන්නවා. මේ හැම ක්‍රියාවකින් වැඩි වෙන්නේ මොකද්ද? කර්ම. ද්වේෂය වැඩි වෙනවා. දැන් අවිච්ඡාව කොහොමද විපාක දෙක තත්ත්වයට යන්නේ? අවිච්ඡාව මුල් කරගෙන අනුන්ගේ දේවල් ලෝභ කරනවා. ලෝභ කරලා බැරිම දෙන හොරාට ගන්න. එතකොට තමයි කර්මයක් බවට පත් වෙන්නේ. ඒ නැගතර හිතේ ඇති වෙන ලෝභය වැඩි වෙන කර්මයක් බලවත් වෙනවා. අයිති කරගත්තා හෝ නැත්නම් කර්මය බලවත් වෙනවා. ඊළඟට අපිට රාගය ඇති වෙනවා. රාග සිතුවිල්ල කියන එක පුත්තජනයි නැති වෙන තමාගේ ප්‍රියමනාප වස්තුවක එක රාගයක් ඇති වෙනවා. අපේ ස්වාම්භාරයන්ට පොදුවේ සාමාන්‍යය තියෙනවනේ රාගය උනොත්. ඒතර මේ රාගය විපාක දෙන්න ගියොත් ඒක කර්මයක් වුණොත් එහෙම ජීවත් වෙන්න ලැබෙයි අපිට. නෑ. ඒ නිසා එවැනි රාගයේ රාග සිතුවිලි කර්ම විපාක දෙන තරම් බලවත් වෙන්නේ නෑ. තමාගේ ස්වාමියා හැර බිරිඳ හැර වෙනත් කෙනෙක් කෙරෙහි වුණ රාගය. ඒකද මොකද? මේ සිතුවිල්ල බලවත් වෙලා වරදේ වැදුනොත් ඒක කර්ම විපාකයක් බවට පත් වෙනවා. සිතුවිල්ල විතරක් නෙවෙයි සිතුවිල්ල නතර කරගත්තොත් එවැනි කර්ම ටිකක් සැර අඩු වෙනවා. ඒ හිතුවා විතරයි නිසා එවැනි දේවල්. ඒවා කර්ම සිද්ධ වෙන නම් කයි ක්‍රියාත්මක වෙන්නම ඕන. ඒක සාමාන්‍ය ධාර්මිකව ඇති වෙන රාග සිතුවිලි වලි විපාක දෙන්නේ නෑ. ඒක හැබැයි අපිට හොඳ සිතුවිල්ල නෙවෙයි ධර්මානුකූල. ඒකට කියන්නේ අකුසල සිත. මොන සිත? සෝමනස්සහගත, ditthිගත, සංප්‍රයුක්ත, විප්‍රයුක්ත, සතුටින් නිරාගය තියෙන මොන සිත? ලෝභ සිත. ලෝභ සිත කියන්නේ 8ක් තියෙනවා. අසංකාරිකලා සසං. උපේක්ෂා සහගත 4ක් තියෙනවා. සෝමනස්සහගත. දැන් අපේ මේ ලෝභ සිතේ ඉන්නේ සතුටින් නම් අපේ හිතට අපි ඒකට කියනවා සෝමනස්ස සහගත. හරි තේරුණේ දැන් උපමාවක් කියන්නේ. දැන් ගෙදර ඉන්නවා අම්මයි තාත්තයි දුවයි පුතයි. හරි කට්ටිය ඉන්නවා. ඉන්නකොට මෙයා රැයට ටීවී බලන්න යනවා. රැයට ටීවී බලනවා කියන්නේ. අම්මයි තාත්තයි වයසයි දුවයි දැන් පුතා වැදලා ඉන්නේ ලේඩියෙකුත් ඉන්නවා. ඒ දෙන තාත්තයි. දැන් අම්මයි තාත්තයි තාත්තා කැමති ප්‍රවෘත්ති කරනවා. අම්මගේ බණ අහනවා. දුව කැමති වෙනත් තෙල් නාට්‍යයක් බලන්න. දැන් තුන් දෙනා අතර යුද්ධ දැන් මොකටද? තාත්තා ප්‍රවෘත්ති බලන්න යුද්ධ කරනවා. අම්මා කියන බණ දාපන් දුව කියන තෙල් නාට්‍ය උනේ. දැන් මේකෙන් පස්සේ ජය ගන්න තෙල් නාට්‍ය දානවා. ඇයි? බිරිඳ තරුණයි, පුතා තරුණයි. නෝනා හතර නොකරත් අම්මා වගේ නෙවෙයි ඉඳලා අම්මාට. ඒ නිසා නෝනාගේ කැමැත්තට මුල් තැන දෙනවා. අම්මව පැත්තකට විසිරෙනවා. මේ අම්මා උඹලා බලගන්න කියලා අම්මා යනකම් තාප්පට. ඒ යනකොට අම්මා යනකොටම ලයිට් යනවා ගෙදර. දැන් අම්මා හතරෙන් හොඳ වැඩේ උඹලා.
උඹලා මට බණ දාලා දුන්නේ නැති නිසා දෙයියොම බැලුවා උඹලා. ඒ අර දුවට තියෙනවා අනේ හොඳම කතාව අද බලන්න. දැන් මේ අයගේ සිත් මොනවා වගේද? කතාව දානකොට දුවගේ සිට සෝමනස් සහගත, දික්තිගත, විප්‍රයුක්ත, අසංකාරික. බොහොම සතුටින් ලෝභයෙන් ඉන්නවා. ඒක බලන්න. අම්මා ඒක විරුද්ධයි. අම්මා මොනද කරන්නේ? අම්මා දේශසිතේ. එක සෝමනස් නේ, එක දෝමනස් සහගතයි. දුකේ. දෝමනස් සහගත, දික්තිගත, සම්ප්‍රයුක්ත, විප්‍රයුක්ත. එයා ඉන්නේ අසංකාරික දේශසිතේ. දැන් එයා දේශේ ඉන්නම ලයිට් කරනකොට අම්මට එනවා සෝමනස්සේ, දුවට එනවා අර දෙන්න මාරු කරගත්තා. ඊට පස්සේ අම්මා නින්දට යනකොට මොකද වෙන්නේ? එයාම කොච්චර කිනේ වෙටියත් අම්මා බුදු ගුණ කියලා වඩලා නේද? මෛත්‍රී කළා දරුවන්. හොඳ සිතින් අම්මා යනවා, කුසල සිතින් අම්මා නින්දට යනවා. ඥාන සංප්‍රයුක්ත කුසල සිතින් අසංකාරික වේවා, සසංකාරික වේවා. ඉතින් මේක තමයි සෝමනස්සායත ඥාන සංප්‍රයුක්ත අසංකාරික. ඒ වගේ සිතින් යනවා. දැන් දුටේ පුතාට කතාවක් බලන්න බැරුණා. ඒ දෙන්න කොහොම ඉඳලා යම් කිසි සිතකින් නින්දට යයි ඒ සිත මොන සිතක් වෙයිද? නෑ දෝමනස්ස විඥාති. මොකද ඒක ලෝභ සහගත සිත. ඒකට කියනවා සෝමනස්ස සහගත, නිත්‍යගත, විප්‍රයුක්තව, සංප්‍රයුක්ත, අසංකාරිකව, සසංකාරික සිත. මේ අසංකාරිකත් වෙනවා, සසංකාරික වෙන අවස්ථා තියෙනවා. ඉතින් මම ඒක වැඩි කියන්නේ අපිට තේරෙනවා දැන් අසංකාරික කියන්නේ කැමැත්තෙන් අසංකාරික නෙවෙයි. ඒක මේවා වුණාම වෙනවා. දැන් බලන්න මොනවද උනේ විතරට? ගෙදරට මොනවද වෙන්නේ? කුසල් සිත් පහළ වෙනවා, අකුසල් සිත් පහළ වෙනවා. ඒවා බලවත් කරගන්න අවස්ථා තියෙනවා. දැන් විතරටම තරහින් හිටියනම් අම්මා ඒක බලවත්. ඒ නමුත් අම්මා බණාගෙන නිසා එයා බුදුන් වහන්සේලා ඉන්න කෙනෙක්, භාවනා කරන කෙනෙක් නම් එයා හිත හදා ගන්න දක්ෂ. ඒ වගේ හොඳ වෙලා ලයිට් දීපු නිසා තවත් හරියට යනවා. ඔබ දිගටම ගිහින් ඉතින් මේ මම පොඩ්ඩයි ඔබට අභිධර්මයේ සරා බලනවා නම් ඔබේ ජීවිතේම ඔබට ගන්න පුළුවන්. දවසකේ කොහොමද? මොන සිතිද? හරි රසවත් ඒක. අභිධර්මයේ ජීවිතයට ගලපගෙන බලනකොට හරි රසවත්. දැන් තේ බොනවා. තේ බොනකොට මොන සිතින්ද බොන්නේ? ඒක බලන්න. දැන් මේ අභිධර්මයේ උගන්වනවා කියනවා අපි ගත්තේ නැත්නම් ජීවිතේ රසයක් දැනෙන්නේ නැහැ. තේ රස වගේ තමයි අභිධර්මයේ රසයි. අභිධර්මයේ තරම් රස ධර්මයක් කොහෙවත් නැහැ. ඒ මොකද මේක සෙල්ලමක් වගේ කරන්නේ. මොකද සෙල්ලම දැන් මම මොකක්ද හිතන්නේ? මට මොන හිතද? මං කියන්නේ දැන් තේ බොනකොට හිත. තේ රසයිද? රසයිද සීනි මදි. වෙරි මාන හපුරු තියෙනවා එතකොට රසයි. රසයි කියන්නේ මොන සිතද? සෝමනස්සනේ නේද? එයා මොන විදි විපාකයක්ද විඳින්නේ කියලා මම මුලින් විපාක. රසක් නේද? කුසල විපාකයක්ද මෙයාට අකුසල විපාකයක්ද මේ තේ ලැබුණාද? නේද? කුසල විපාක. මේ කුසල විපාකයේ මා ලොකු කුසල විපාකයක් නෙවෙයි ඒක. අහේතුක එක. ලොකු සතුට වෙන තරම් ලොකු කුසලයක් නෙවෙයි. ලොකුවට ගන්න ඕනේ නැහැ. මොකද්ද විඥානේ? තේ බොන්නේ මොකෙන්ද? දැන් කියන්නේ මම කියම දාම්බන්න කියලා. තේ බොන්නේ මොකෙන්ද? තේ බොන්නේ කරන්නේ. කටේ කොහෙටද දැනෙන්නේ? ජීවා විඥාන. ඒ ජීවා විඥානේ කොටස් දෙපැත්තට බෙදෙනවා. ඒකෙන් මේකයි තියෙන්නේ කුසල විපාක. ඇයි? දිවට සනීප. දිවට සනීප වෙන්නේ හැබැයි උපේක්ෂා සහගත ජීවා විඥානය. මොකද මේක විපාක දෙන අවස්ථාව ලැබෙනකොට හොඳද? දැන් දිවට පස්සේ මොකද හිතෙන්නේ? ඒක විපාක නෙවෙයි. ඒක කර්ම. දැන් රැස් කරන්නේ. බීරම් මොකද හිතන්නේ? තේ රස. රසයි කියලා මුලින් කිව්වා. ඊට පස්සේ දැන් ඒවද මම කියන්නේ හිතන්නේ කියලා තියෙන්නේ තේ මොනවාද? මම මේ ගිලම් බල බලන්නේ මොනවටද? ඈ? සීතලුසු. සීතලුසු නැති වෙනවා තේරෙනවද? නැති වෙනවා සීතලලා. ඒ නිසා නෙවෙයි. කියලා කියන්නේ උපන්න ආබාධ දුරු කරගන්න. නිදිමතක් ආබාධයක් තමයි. ඒ නිසා දැන් ඒව හිතුවේ නෑ මම කියලා. ඒව හිතුවේ නෑ. මොකද මොනකොට හිතන්නේ නෑ. හිතනවා හොඳයි කියලා හිතනවා සෝමනස් සහගත ditthිගත සංප්‍රයුක්තව විප්‍රයුක්ත මේ හැමතිස්සම සංප්‍රයුක්ත විප්‍රයුක්ත ගන්නේ මිච්ඡා දිට්ඨිය තියනවා නම් කියන ditthිගත සංප්‍රයුක්ත සම්මා දිට්ඨිය තියනවා නම් කියන ditthිගත
විප්‍රයුක්ත. දැන් මෙතන ඉන්න අයට අපිට සම්ප්‍රයුක්ත කතා ඕනේ නෑ දැන්. ඒ මෙතන ඉන්නේ ඔක්කොම සම්මාදිට්ඨිය ඉන්න අය කියලා මම හිතනවා. ඒ නිසා අපි කියන දිට්ඨිගත විප්‍රයුක්තයි. එයාට ඇති වෙන්නේ අසංකාරික සිතක්. අවුරුම් මෙහෙවන්න ඕනේ ඒ මොනකොටම රසයි සතුටු සිතක් දෙනවා. ඒකට කියන ලෝභ සිත. ඒ ලෝභ සිතේ ඉන්න කෙනා හිතන්නේ අපිට මේ වෙලාවේ තේරීතු අය නම් සුවපත්ම වෙන්න. නිදුක් වෙන්න යහපතක්ම වෙන්න ඕනේ කියලා අපි යහපත් චේතනාවේ මෛත්‍රියක් වැඩුවොත් මොකද ඒ හිත වැඩි අමාරුයි. මුලින් තෝරගන්න කුසාසිත. ඊට පස්සේ ඒ කුසාසිත සෝමනස් සහගතව ඇති වුණා නම් ඒක සෝමනස් සහගතයි. තර ඥාන සම්ප්‍රයුක්ත නම් ඥාන සම්ප්‍රයුක්ත. ඒකත් එහෙමයි. දැන් මෛත්‍රී කරන්න බෑ ඥාන විප්‍රයුක්ත. ඥාන සම්ප්‍රයුක්ත තමයි මෛත්‍රී කරේ. ඒක කවුරුත් කියලා දෙන්නේ තමන් හිතලා කරේ. එහෙනම් මං කිව්වට පස්සේ දැන් මෛත්‍රී කළොත් සසංකාරිකයි. කියන් කලින් කරන්න අසංකාරික. ඔන්න තමයි සිත්. දැන් මේ උපේක්ෂා සහගත වෙන්නේ කොහොමද? නිතරම තමන් ටිකක් අවධානය අඩුවෙන් මේවා කරනවා. කුසලයක් වුණා අවධානය අඩුවෙන් කරනවා නම් ඕමනාවක් නැතුව වගේ කරනවා නම් ඒක කියනවා උපේක්ෂා සහගත. දැන් දාන දුන්නා එච්චරම ලොකු ඕමනාවක් නැහැ දෙන්න ඕන නිසා ගෙනත් දෙනවා. එතකොට කියනවා උපේක්ෂා සහගතයි. සතුටින් දෙන්නේ ගොඩාක් සතුටක් ඥාට නැහැ. ඒකයි එතන බලන්න. නාඩ අපි අපසල් පැත්තකම යා දැන් උණ හැදිලා ඉන්න කෙනෙක්ට කෑම කන්න කියනවා. රස කෑම කියනවා. මෙයාට සතුටුද? නැහැ. සතුටක් නෙවෙයි. නමුත් ලෝභසිත කියන කන්න දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? උපේක්ෂා සහගත අපසාසිතක් තමයි ලෝභසිතක් තමයි ඇති. ඉතින් ඔන්නෝම දැන් අවිධර්මයේ ගොඩාක් වාරවල කියලා දෙනවා. තම තමන් හිතන ගොඩාක් දුරට බැරිනා. මේක කුසල්ද අකුසල්. මේ විපාක මට ලැබුණේ දැන් ස්වාමීන් වහන්සේ පේනවා ඔබට. මට මේ හොඳ උපවාස කර්මවල ටිකක් පේනවා. උපවාස මහත්තුරු ටික සංවර ඉන්න පේනවා. මොන විපාකෙන්ද මේක දැන් ලැබිලා තියෙන්නේ? ඇස කියනකොට ආදා කියන මොන විඥානය? චක්කු විඥාන කොමත උපේක්ෂාසහගතයි ඒවා චක්කු විඥානේ කුසල විපාකයක් තමයි ලැබෙන්නේ. දැන් මේ බණ විහිදියට අපි අහන්න ඉන්න. බණ අහන්න කැමති නම් අපිට මොන විපාකයක්ද? කුසල විපාක. සෝත විඥානේ කුසල විපාක. ඒ දෙක දැන් ගමු. ඒ දෙකකින් පස්සේ දැන් ස්වාමීන් වහන්සේට දැක්කම අපේ හිතට මොන වගේ සිතුවිලි දෙන්නේ? ඊට පස්සේ විපාක නිසා දැක්කට පස්සේ අපි මොනවද හිතන්නේ? අපිට මොනවද එන්න ඕන? එන්නේ මොනවද? එන්න ඕන නෙවෙයි. එනේ වවන්නේ තරහ යන අයසු. බණිවැයක් ඉන්නෝනේ ආවුරුදු සමහර. දැක්කම අහක බලා ගන්න ඉන්නවා. මේ කියන්නේ අසුබයි සමහර. එන ආවුරුදු දැක්කම උදේ පාන්දර දැක්කම හොඳ නැති නිසා. ඉතින් වෙන්න ඕනේ මොකද්ද? ශ්‍රද්ධාව ඇති වෙනවා නේද? අනේ මහා සංඝරත්නේ සිල්ලතු දැක්කා කියලා. ඒක මොකද්ද? කුසල් සිතුවිලි. තරහිය අකුසල සිත. ඒකට කියන දෝමනස සහගත සිත. ඒතකොට ඒකෙන් පේනව නේද? අපි දැක්කේ විපාකයෙන් තමයි. දැක්ක තැනින්ම අපි මොනවද කරන්නේ? කර්ම අලුතෙන් සිත් පහල අලුත් සිත් පහල කරනවා. ඒ අලුත් සිත් පහල වෙනකොට එක දවසක මම කිව්වා තප්පරයකට කෝටි ගාණක් පහල වෙනවා ජවන්. එක සිතක ජවන් වාර 7ක් තියෙනවා. සිත් කෝටියක් නම් තප්පරයක ජවන් කෝටි 7යි. එක ගාතන 4 කෝටි 7යි. ඒ කෝටි 7ටම විපාක කෝටි 7ක්. ඉතින් කෝටි 7ම දෙන්නේ ආත්ම කෝටි 7ක් තියෙනවා. තප්පරේ එච්චරද. විනාඩියක් පින් කළොත් ප්‍රකෝටි ගණන් කරන්න ගානවා. ඒක කියන්නේ කල්ප ගණන් අපිට මේ කිනේ සැප ලැබෙනවා. එනම් මේ සීල සමාදන්ව සිටින වෙලාවේ සතුටින් ඉන්නේ කොච්චර වෙලාද? පින්සිතින් ඉන්නේ කොච්චර වෙලාද? ඒ සම්පූර්ණ පැය දෙකක් තුනක් කියමු එන්නේ. ඒ තුන පුරාම අපිට ඇති වෙන්නේ මහා කුසල් සිත් පරම්පරාවක්. ඒක විපාක කල්ප ගණනින්වත් ගණන් කරගන්න බෑ. ඒ නිසා විපාක විදලා ඉවර කරන්න බෑ. අපි නිවන් දකලා තමයි මේක අවසන් කෙලවර කරන්නේ. විපාක විදලා නම් මේ කුසල් කියන ඒවා ඉවර කරන්නට විශේෂයෙන් බුද්ධ ශාසනයේදී අපි අද කරන මේ පින්කම් ඉවර කරන්න බෑ. ඒ ඉවර වෙන්න සැප විඳින්න නෙවෙයි අපේ බලාපොරොත්තු මේ පිනක් හේතුවෙන් ඉක්මනින්ම නිවන් දකින. ඒ නිසා ඒ අරමුණ අනුව අපි ඒවත් යොමු වෙනවා මොකේද? අවබෝධ ඥානයට හේතුවක් වෙනවා නේ. ඒක නිසා. එහෙනම් ඒක අනිත් පැත්ත ගන්න අකුසලයේදී.
අකුසලයක් වැඩි වෙලා කරනකොට අර වගේම තමයි. ඒකට අපි අකුසල කරන්න ඕන ටික වෙලාවක් නිසා වැඩි වෙලාවක් නෙවෙයි කියන එක තේරුම් ගන්න ඕනේ. ඒකෙන් තේරෙනවා නේද? අඩු වෙලාවක් කරනවා කියන්නේ. දැන් මధుරයක් මරුවම පව අඩුයි. ලොකු සතෙක් මරනවට වැඩියි. මధుරයේ ගුණයක් අඩුයි, කාලයක් අඩුයි. ඊළඟ ලොකු සතෙක් කාලෙත් වගේ නේද? ලොකු වෙලා වැඩි සතා ලොකුයි ගුණවත්කම වැඩි මధుරට වඩා. මේ සත්තුන්ගේ තියෙන වටිනාකම. දැන් මధుර වටින්නේ නැහැ. මధుරේ වටිනාකමක් තියෙනවා. මොනවද? දැන් ආව කියලා ගත්තම ලස්සනයි. උරු මෛත්‍රිය තියෙන සතේ. වෛර කරන්නේ කාටවත්. තනකොළ තමයි කන්නේ. ඉතින් ඒ වගේ සතුන් කාටවත් වරදක් නැහැ. හරක් වගේ සතු. ඒ වගේ සතෙක් මැරුවම පව වැඩි. කාටවත් හානියක් නැති නිසා. එහෙනම් මේ විදියට බලද්දී කර්මය කියන එක නෑ නිසා චේතනාව පවත්වාගෙන කරන වෙලාව අනුව කර්මය වැඩි වෙනවා. වැඩි වෙලාවක් කරන්න. එහෙනම් භාවනාවක් කරත් පුළුවන් තරම් වැඩි වෙලාවක් කරන්න උත්සාහ කරන්න ඕන. දැන් සමහර අය කරන භාවනා මදි. අද ඇතිද මදි? මදි කියන පොඩ්ඩක් වෙන අපොස්සන මදි කියන්නේ. දැන් කරනකොට මම බලන් හිටියා ඊට මදිය දෙන්න තව ටිකක් නිදා ගන්න ආස නම් පේන්න. දැන් වෙලාව මදි කොට කමන්නේ හොඳට ඇඟ කෙලින් කරගෙන මීරේ ආයෙත් මුත් නෑ හොඳටම භාවනා කරනවා නම් අවස් වරුම දෙන්න පුළුවන් මම සතුටුයි. ඒක 10 12 දෙනයි මම දැක්කේ එහෙම කරනවා. අනිත් අය බාහිරට පණ ගිහිල්ලා එනවා ඉන්නේ. ඒ නිසා භාවනාව දෙනවා කියන්නේ නිදා ගන්න දෙනවා සමානයි. එහෙනම් දැන් ඕනේ නෑ ඔය ගෙදර යනවනේ 6ට 4ට විතර. ගිහිල්ලා ඕක කරන්නේ. නින්ද යනවා. මෙතන නිකන් ඔය අමාරුයි එපා නිදා ගන්න. ගෙදර ගිහින් නාලා කාලා බීලා කණයි කාලා බීලා නිදා ගන්න තමයි ඉන්නේ. ඇඳකට වෙලා හොඳට කොට්ටයට ඔළුව තියාගෙන සනීපෙට ඔන්නයි භාවනාව පටන් ගන්න බුදු ගුණ අනන්තයි. හැබැයි මෙහෙමයි කොට්ටේ ඔළුව තියාගෙන පටන් ගත්තොත් තමයි වාසි වැඩි. නැත්තම් මගදී ඉඳ ගියොත් ගෙදර ඉන්නට උස්සගෙන ඉඳන්න ඇරුයි. දැන් නිින්ද යන්නේ නැත්තම් බෙහෙත නිදි පෙති ඕනේ අදිනවා. අපේ සිල්ලත් වල දුන්නා බෙහෙත. නිින්දට මාගේ භාවනාවයි. නිවනට දැන් මට නිින්ද යන්නේ නැතුණු මාත් කරන්නේ මොකද? මේ සිල්ලත් කරන භාවනාව මාත් කරන්නේ. ඒක කරනකොට හොඳට සනීපෙට සුඛාසුපති කියන්නේ සනීපෙට කොච්චර සපයිද අපේ දියුණුව අපි ගොඩාක් කරලා දාලා අපේ සිල්ලත් වද භාවනා කරද්දිම නිින්ද යනවා. දැන් ඒකින් කියන්නේ භාවනා කළොත් හොඳට නිින්ද යනවා කියන්නේ පස්සේ. එච්චර වෙලා යන්න ඕනේ නැහැ ස්වාමීන් වහන්සේ අපිට කරද්දිම භාවනා ඒ තරම් ආනිසංස ලැබලා අපි ඉන්නේ. හරි ඒ නිසා භාවනාව පැය භාගයක් විතර අදටලා ඉතින් මදි නම් ඊටු ටික විතර ගිහිල්ලා කරන්න මදි කියනයි මම ඉස්සරහට දැන් ගේනවා. පොතේ ලියලම වань එපා. දෙනවා පැයක් භාවනා කරන්න මම බලන් ඉඳී කියලා පැය. එහෙම කියොත් එයා කවන්නේ කිව්වට නැතුව නම් ඔය බොරුවට කියන්නේ එපා අපිට භාවනා මදි. අපිට ආරවවන්න මේවමදි කියලා බොරුවට කියන්නේ එපා. මදි වෙන දෙයක් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. නැත්තම් භාවනා කරගන්න අයට ඕන තරම් වෙලාව තිබුණා දැන්. දෙක වෙනකන් තනකොළම ගැලෙන්නේ නැහැ. ඒ දින වෙලාව අර කැලෑර පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් හිතේ හැටියට භාවනා කරගන්න තිබුණා. හැබැයි පරිස්සමෙන් කැලේ ගිහින් නිින්ද ගියොත් අලියද හැරවන්නේ නැහැ. නිසා මේ සද්ද එහෙන මාළේ ඉන්න මම කියනකොට හරිය නැගිටියද. හරි. ඒ නිසා මේ හැරුවට නෙවෙයි ගත්තේ භාවනාව තව තවත් අපි වැඩි හොඳට කරනවා. දියුණු කරන වෙලාව වෙන්නේ කරන වෙලාව හොඳට කෙලින්. කෙලින් ඉන්න බැරි නම් මොකද හේතු වෙන්නේ බලන්න. නැත්තම් ඔය මැද ඉන්න කොන්ද කෙලින් ගියා. එහෙට මෙහෙට හේතු වෙන්න යන්න. ලස්සන කොහොම ඉන්නකොට කෙලින්. හැදේට ඉන්නකොට
බණ කියන අයටත් බණ කියන්න කම්මැලි වෙනවනේ. එන කොන්ද කෙලින් තබා ගැනීම තමයි භාවනාවේ මුල්ම වෙන දැන් මේ භාවනා කරනකොට කෙලින් කොන්ද තියන්න. සමහර ඉන්දියාවේ තියන පුරුද්දා කෑම කන්නේ පරියන්ක බැඳගෙන දිවිලා. මේ බමුණු සමාජයක් පිළිච්ච නිසා බ්‍රාහ්මණ ඇසුර නිසා සහ බුද්ධ ශාසනය පිළිච්ච නිසා මේ ඔක්කොම බලපාලා භාවනාව ගොඩාක් කරන්නට තමයි ඉන්දියාව. ඩෙවලොප් කරන්නේ මේ ගොඩක් කරලා හිමාලයට ගිහිල්ලා ඉසිවරු ඉන්නවා. ඒ නිසා එයා ගෙදරක් පුරුදු වෙන්නේ කොහොමද? බිම වාඩිලා පරයන්ති බැලගෙන තමයි බත් කන්නේ. ඒකෙන් එයාලා පොඩි කාලේ ඉඳන්ම කෙලින් ඉන්න පුරුදු වෙනවා. අපි එහෙම බත් කන්නේ අපි කන්නේ කවුරු කනද? සුද්ධ කරගෙන තමයි බත් කන්නේ. කෑමකට මේසෙකුත් තියලා පුටු තියාගෙන දැන් කන්නේ. ඒ දැන් තියෙන කරේ. නමුත් ඉස්සර ඒව නෙවෙයි. හොඳයි. ඊට පස්සේ තියෙනවා තවත් අප නිවස තුළ දිනපතා බුද්ධ පූජා උදේ 10 දානේ පිළිවෙන්න පිරිනමයි. ඒවා බුද්ධ පූජා බුදු පියාණන් වහන්සේගේ හා සීවලි රහතන් වහන්සේගේ දෙනමට එකට පිරිනමන්නේ. හරි. බුදු පිළිමේ තියෙනවා සීවලි රහතන් වහන්සේ වැඩ ඉන්නවා. බුද්ධ පූජාව ගෙවලට තියෙනවා. කොයි වෙලාවද? උදේ විතර. දවල් කියන්නේ වෙලාවක් නැහැ. දවල් තියෙනවා. ගෙදර එකයි නේද ඒකනේ. වැඩට යන අයට බෑ. උදේ කියලා යනවානේ. කොච්චර විතර තියෙනවද පූජාවට? සාමාන්‍ය හැමිලියක් දාන බත් පොඩි. ඒක බාජනක් දෙන්න. ආයෙත් එකට තියෙනවා. තමන්න කන්න කොච්චර වෙනවද? බය වෙන්න එපා. ඔබ තියුවොත් මදි වෙන්නේ නැද්ද? කන්න මදි වෙන්නේ නැද්ද? ඒකට හරියන්නද කියන්නේ? ආය මාරි. එනයින් බලලා හොයලා කරන්න. නැත්තම් කෑම මදි වුණොත් තරහ යනවා බුදුරජාණන් වහන්සේට තරහයි මේක තියන්නේ. කෑම මදි වුණේ. එහෙනම් මේ පුරවල තියන්න බෑ. ඔය හැමදාම කරනකොට බෑ. ඒ නිසා පීලිසියක් හරි චූටි කප්පයක් හරි කවන්නේ. ඒ තමන් සත්‍තිපමණනේ ගෙදරේ තියනකොට මහා විශාලට කරන්න අමාරුයි. ඒකේ තමන් බියා ගන්න ආහාර චුට්ට වැඩියෙන් බියාගෙන ඒකේ පොඩ්ඩක් හරි කමන්නේ සැදහැසිතින් පූජා කරන්න. ඒතොර පින ලැබෙනවා. බය වෙන්න එපා මම නිකන් නේද. දැනගන්න. දැන් මෙහි දෙනකොට මේ ලොකු පාත්‍රයක් දෙලගන්නේ නැහුවේ. දන්නේ නැත්නම් ගෙදර. දැන් මෙහෙට දාන්නේ කියනකොට දානේ දවසට එහෙම නෙවෙයි. එක දවසක් දාන්නේ දැන් මාසික දානයක් නම් මාසික සැරයයි. එතකොට අපිට පුළුවන් වෙනවා බුදුරජාණන් වහන්සේට මිනිස්සෙක්ට කන්න පුළුවන් තරම්වත් දෙන්න. අපි ගෙදර තියෙන තරම් මිනිස්සෙක්ට කන්න මදි කොහොමද? ඒත් කමක් නැහැ. ගෙදර ගිහිම හරි කියන එක ලොකු දෙයක්. ඒක සැදැහැසිතින් සතුටෙන් තියෙන ප්‍රමාණය නෙවෙයි අපි වැදගත් වෙන්නේ. බුදුගුණ සිහි කරලා සම්දායෙන් තියෙනකොට මේ බුද්ධ පූජා කරන ලැබෙන්නේ නේද? නමුත් අර තවත් ජීවමාන වෙනවා පාත්‍රයකටම ලොකුවටම දෙනකොට නේද? දැන් වළඳනවා කියන තැන අපි දෙන්නේ. ඉතින් ඒක ඔබට පුළුවන් දානෙ ගෙදර දවස දානෙ පූජා කරන දවසකදී කරන්න. එහෙනම් ගෙදරදී එහෙම කරන්න මේ සීවලි රහතන් වහන්සේගේ ප්‍රශ්නේ මොකක්ද දන්නේ නැහැ. එකම පාත්‍රයද දෙන්නේ? දෙනවට. වෙනවෙනවා තමයි ආවෙනවා. ඒක කිසිම ගැටලුවක්. එතකොට මෙහෙම හිතන්න පුළුවන් සීවලි දරුවන්ට විතරක් නෙවෙයි. සීවලි දරුවන්ගේ ෆොටෝ විතරනේ දැන් කඩේ දැනට තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ. පෙරියුත් දරුවන් වහන්සේගේ ෆොටෝ එකක් කොහෙද තිබුණොත් ඒකත් හොයාගන්න. ඒවත් තියෙනවා දැන් මම හිතන්නේ. සමහර දැන් තියෙනවා. ඒවත් හොයාගන්න බැරි වුණත් කමක් නැහැ. සීවලි රහතන් වහන්සේ අයිති වෙන්නේ මොන සමාජයකද? සංඝ සමාජය. උන්වහන්සේ කවුද? රහතන් වහන්සේ. සීවලි රහතන් වහන්සේට මේ පුරුදුනේ ඔක් කරන්න උන්වහන්සේට කෑම හොඳට ලැබෙනවා. අනිත් අයට වඩා ලැබෙනවා. බුදුරජාණන් වහන්සේට වඩා ලැබෙන්නේ නැහැ. ඒක වරද ගන්න එපා. ශ්‍රාවකයන්ගෙන් වැඩිම ලැබෙන්නේ සීවලි රහතන් වහන්සේ. ඒ නිසා මිනිස්සු පුරුදුනා අපේ රටේ ඉස්සර ඉඳන්ම මේ සීවලි රහතන් වහන්සේ පාත්‍රය අපේ කියන්නේ කොට වෙනවා. ඒ උළුවස්ස උඩින් ගැවුවොත් ගෙදරට කෑම ඉන්නම් අඩුවක් දෙන්නේ නැහැ කියලා. ඒ කාගේ පිනටද අපිට කන්න ලැබෙන්නේ සීවලි මහරහතන් වහන්සේගේ තීම්මයි හේතු කොටගෙන අපිට බත් කන්න ලැබෙන්නේ. ඒ නිසා තමයි අපි ඒක උඩින්ම ගන්න තියෙන්නේ. සමහර ගවල බුදු පිළිවෙලට අර උඩින් තමයි අර පාත්‍රයේ තියෙන නිසා ඒ රූපේ ගන්න. ඒ මොකද ඒ කන්න කැමති ඒවා ගන්න. කැමරට ගන්න මේ
උපාදාන මෙහෙම කියලා නේ මම කියන්නේ. මම බහුතරය මෙලෙන්දොත් කරන යා ලැබීම සඳහා තමයි සීවලි තෙරුන් වහන්සේව ගෙදරට ව්‍යාපාරික ස්ථානට වඩාගන්නේ. නැතුව උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. උතුම් ගුණ තිබුණු උතුමේ ඒ රහතන් වහන්සේට මන් දාන දෙනවා කියලා හිතන්නේ. නෑ දාන දෙන්නේ නෑ. උඹ කරන්නේ ෆොටෝ එකක් ගහගෙන ෆොටෝ එකේ පිටින් මට ලැබෙනවා. හරියට දේව මණ්ඩලේ ගානවා. බස් රටවලයි ගාලා දේවතාව කීයක් හරි ඉන්නවා. 6-7 දෙනෙක් ඉන්නවා නේ. ඒතර ඒ බලාපොරොත්තු වෙන මේ දේව මණ්ඩලයේ පිටින් සෙතක් සාන්තිය වේ. දැන් විපාසන මාතාව කරපු දේ බොහොම වටින දෙයක්. ඒ කරලා තියෙන්නේ රහතන් වහන්සේට දානයක්. ඒතර ඒ බුද්ධ පූජාව සහ සංඝ පූජාව වෙනවා හොඳට හිතලා බලන්න. තව ටිකක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයටම පූජා වේවා කියලා ශක්ති භවණින් මේ පූජාව ඔබ කරන්න බෙදලා. එතකොට ඔබට මේ පහන්සු වෙන්න ගොඩක් කුසල සිත ඇස් කරගන්න. සිතෙන්ම තමයි ඇස් වෙන්නේ. සිත බලවත් වුණොත් ඉන්නේ. එහෙනම් මේ මහා සංඝරත්නයම අරමුණු කරමින් සීවලි තෙරුන් වහන්සේට දෙන්න. පූජා කරන්න. අනිත් තෙරුන් වහන්සේට දෙන්න වඩම්මන්න. රූප වඩම්මන්න බෑ. රූප හැමතැනම නැහැ. ඒ නිසා. එහෙනම් තියෙන රූපයේ සීවලි රූපේ වමනයි දැනට වෙනද පොලේ වැඩියෙන්ම ඒකට හේතුව මම කියුවේ ඒක. නමුත් අපි ගන්නේ අනේ රහතන් වහන්සේ කෙනෙක්. ඒ නිසා අපිට සීවලි තෙරුන් වහන්සේගේ රූපය ළඟ තැබීම අපිට ලැබෙනවයි කියලා හිතනවා නේද? ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක තේරෙනවද? සීවලි තෙරුන් වහන්සේ රූප ලැබුණේ ඇයි? බුද්ධ ශාසනයකදී දානයක් දුන්නා නිසා. ඒ දාන විශේෂ දානයක්. අග්‍රසස්ය දානයක්. මුංගට වගා කරලා ඒක මෑයට මුලින්ම කඩාගෙන පාත්‍ර 500ක් පුරවගෙන තරුණයොත් එක්ක ගිහිල්ලා යාළුවොත් එක්ක ගිහිල්ලා අවසර දුන්නේ නැහැ පූජා කරන්න. රජතුමා උඩින්ම විසිකලා පාත්‍ර උඩින්ම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ අතට පිරිනැමුනේ. ඉතින් මේ වගේ පින්කම් බොහෝ කරපු එකේ ප්‍රතිඵල වශයෙන් ලැබුණේ කාටද? සීවලි රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේට පූජා කළ අපිට ලැබෙයි කියලා දෙන්න ඕනේ නැහැ. අපිත් මොකද කරන්නේ? දාන දෙන්න ඕන අපිට ලැබෙන්නේ නැත්නම්. එහෙනම් දේව රූප ඕනෙන්නේ වෙන සාන්ති කර්ම ඕනෙන්නේ ලැබීමේ මඟ කොහොමද? බුද්ධ ශාසනය යන බෞද්ධයෙක් දන්නවා. මොකක්ද නෝද? දීම. දෙන තරමට තමයි ලැබෙන්නේ. එහෙනම් අපි හිතමු 100ක් තියෙන කෙනාට 1000ක් දෙන්න බැහැ. 100ක් තියෙන කෙනා 10ක්වත් මේ උදාහරණයක් විතරයි. ඒ 100ම දෙන්න බැහැ 100 නම්. දැන් තමන්ට තියෙන කොටසින් 10න් එකක්වත් වෙන් කරගෙන තමන් ශක්ති භවණින් දෙන්න කාට හරි කමක්. ඉතින් වඩාත්ම හොඳයි මහා සංඝරත්නයටම දෙනවා නම් පින වැඩි නිසා. එහෙම බැරි නම් අසරණ කෙනෙක්ට හරි දෙන්න. පින් වැඩි කියලා අසරණ අයනකොට දෙන්නේ නැතුව ඒක එකතු කරලා සංඝරත්නයට දෙන්න ඉන්න එපා. සුදුසු අවස්ථාව බලා පින්දහම් කරන්න. එහෙනම් ඒකේ පූජාවේ අර්ථය අපිට ලබා ගන්න අවශ්‍ය නම් ධන දාන්නේ අපි පින් කළ යුතුයි කියන එකයි කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට දාන පූජා කිරීමට ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරලා ලැබෙනවා. රහතන් වහන්සේට දීන්නේ මහා සංඝරත්නයට දීගෙන ලැබෙනවා සාදු කියලා විකම් හදන්න. සම්මා දිට්ඨිය පැහැදිලි කරලා දෙන්න. සම්මා දිට්ඨිය කියනකොට සම්මා දිට්ඨි සූත්‍රේ ගොඩක් ආකාරවලට තියෙනවා. අපි කෙටියෙන් කියන්න. මොකද මේ සම්මා දිට්ඨිය උදේත් මම ටිකක් කිව්වා. දැන් උදේ කියපු එක ලෞකික සම්මා දිට්ඨිය. ඒක සාමාන්‍යයෙන් පුතර්ජන කෙනෙකු තුළ තියෙන්න ඕන එකක්. බෞද්ධයෙක් නම් තියෙන්න ඕන. මොකද්ද මෙලොවක් තියෙනවා. පරලොවක් තියෙනවා. දන් දීමේ විපාක තියෙනවා. සිල් රැකීමේ විපාක තියෙනවා. ආදි වශයෙන් තියෙනවා. නවපියන් ඉන්නවා. මරුවට පස්සේ ඉපදෙනවා නේ. ඊළඟට කුසල කර්ම වල විපාක තියෙනවා. ආදි වශයෙන් තියෙනවා. ඉතින් මේවා මේ සාමාන්‍ය සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය නේද එන්නේ කර්මය කර්මඵලය පිළිගන්න. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්ම දැකීම. ඉතින් ඒක තමයි සම්මා දිට්ඨිය ඉහළම තැන තමයි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග නිරෝධ. මේ හතර අවබෝධ වීම. ඒ තමයි සෝවාන් ඵලය මුලින්ම. ඊළඟට සකදාගාම අනාගාම අරිහත් වුණාට පස්සේ තමයි සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙන්නේ රහත් ඵලෙ. නිසා Tamanට අයිති ප්‍රමාණයෙන්ම සම්මා දිට්ඨිය ඇති කරගන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ පින්පව් ගැන විශ්වාසයක්වත් ඇති කරගන්න.
දිව්‍ය ලෝක නිරය සතර අපාගෙන විශ්වාසය තියාගන්න ඕනේ. ඒක තමයි මේ සාමාන්‍ය. රූප උපාදානය කියන්නේ කුමක්ද? දැන් අපි උපාසකම්මල කියන රූප උපාදානය කියන්නේ රූප කියන්නේ කාටද? රූපයි නේද? දැන් රූප උපාදාන කරා අපිට රූප උපාදාන නෑ එහෙම නෙවෙයි. මොකද රූප කියන්නේ වයිසෙලම හැපෙන දේවල් වලට කියනවා රූප. කොහෙද හැපෙන්නේ? හිතව ගමන් ඇඟේ හැපෙන්නේ. අපිට නම් වැඩියෙන් හැපෙන්නේ ඇයි? ඇඟේ හැපෙන්නේ නැහැ. ඇසේ හැපෙන්නේ. ඉතින් ඇසේ හැපුණත් ඒක මොකද කියන්නේ? රූපයට රූපය කියන්නේ හැපෙන නිසා. ගෙදරින් රූප වලට එහෙම කියන්නේ. රූපේ වැඩි නිසා අපි කියනවා. එයාගේ රූප අනිත් අයගේ රූපයට වඩා වැඩි ලස්සනයි. ඒ නිසා රූප. මේ රූප කියන්නේ රූපදී රූප හැපෙන බැවින් බින්දෙන බැවින් කැඩෙන බැවින් රූපේ ගති ස්වභාවය කුමක්ද? අනේ ඉස්සෙල්ලම කියන රූපයක් තියෙද කියලා දැන් පණ කිව්වගේ බය වෙන්න එපා. ගැඹුරු දෙයක් කියනකොට බය වෙන්න එපා. සරල කරලා ගන්න ඕනේ. කොහොමද තියෙද රූපේ? කොහෙද තියෙන රූපේ? තියෙන දැන් කියනවා. මූණේද එනකොට ආයතන ආයතන ඒතර ටික කාටද? ඒකට කය කියනකොට ඔක්කොම ආයි තියෙන්නේ පාර. හරි. එහෙනම් මේ කය තියෙනවා. දැන් මේ කයමද මම කියන්නේ නැත්තම් එකක්. ඇසක් විතරක් තිබුණා නම් මම කියලා කෙනෙක් ඉන්නවද? නැහැ. දැන් මේ ඔක්කොම එකතු කරාම තමයි මම කියලා කියන්නේ. අධ්‍යාත්මික රූප, බාහිර රූප මේ හැම රූපයක්ම තියෙනවා. රූපේ උපාදාන කරලා. වැඩිම උපාදාන කරලා තියෙන මොන රූපෙද? උදේට කන්නාඩියෙන් බලන්නේ මොන රූපෙද? මේකවත් දන්නේ නැහැ. කන්නාඩියෙන් බලන්න. මම එහෙනම් කාටද වැඩිම උපාදාන? මට. මා කෙරේ. අපි කාටවත් වඩා වැඩිම උපාදාන කරන්නේ මට. ඒක දිනවා වැඩිම ආදරේ ලෝකෙන් කාටද? තමන්ට. ඒ නිසා තමන්ව හැඩ කරන්නයි බලන්නේ. ඒ හැඩ කිරීමේ ආසාව නිසා නෑ මසා පවත්තා ගැනීම සඳහා මොනවද කරන්නේ? උපක්‍රම. අපි උදේ නැගිට ගමන්ම කුණ කෙල පිටින් යනවද වැඩට? නෑ. දාත් මාදිනෝනේ. කී පාරක් මාදිනෝනේ? හරිනම් තුන් පාරක් මාදිනවා. මොකද කන්නේ තුන් පාර නම් ඒ තුන් පාරෙම මාදිනවා. දැනගන්න හන්නේ. දාත් මාදින්නේ බත් කාලා කන්න කලින්. මම දන්නේ නැහැ. කාලවම ඇයි? දත් මදින් හේතුකුත් තිබෙන්නේ. දත් මදින් ආසාවට මදින නෙවෙයි. කාපු දේවල් කටේ හිර වුණොත් ඒවා අයින් කරන්නේ දත් මදින් නැත්නම් දත් අතර බැඳිනවා. ඉස බීජ ඇති වෙනවා. හරි. එතකොට දත් මදිනවා. ඇයි මදින්නේ? Tamanට ආදරය නිසා තරහ නිසා. හරි සරලයි මේ ගැඹුරු නෑ. Tamanට ආදරය නිසා තමයි දත් මදින්නේ. හැබැයි Taman එක Taman තරහම දවසක් දත් මදිනවද? අනේ දත් තෝරන දෙයක් දෙන්න කියලා කියනවා නේ. Taman එක අනුන් එක තරහ ගියාම දත් මදින්නේ නෑ. ඊට පස්සේ තව ඒවා තියෙනවා. කන්නේ හරි ඒව පස්සේ දත් මැදට ඊට පස්සේ මොකද? මූණ හොදනවා. Taman ගානවා මොන සබන්ද ගා? සම්ලයිට් ගානක් තියෙනවා. සමහර ඒවත් ගානවා. මොකද දැන් ටීවී එකේ නම් සම්ලයිට් උත් ගානවා. ඕන එකක් ගානවා. ගෙහනුවා ඒව ගන්න. එයාට ඕන. සබන් වර්ගට කියන්නේ මොනවද තියෙන්නේ? ඩයි බෝයි ගන්න බෝයි කෙනෙක් කියන්නේ ගර්ල් ගන්න නේ. ගර්ල් ගන්න ලාස් ගානවා. හරි ඒව මිලයිද නැද්ද? මිල උනත් කඩෙන් ගේන්නේ Tamanට ආදරේ නේද? මං සල්ලි හම්බ කරගත්තේ මට සබන් ගන්න ඕන ඒවට තමයි මං ගන්න. එනවා ඒව ගෙනල්ලා අපි සබන් ගන්නවා. හරි සබන් විතර තව ගානේ වුණේ ඒක කියනවා. සියව ගන්න ඕන දැනගන්න අවශ්‍ය නැහැ. ඊළඟට උදේම පිටි බනවද? ඇයි පිටි බොන්නේ? බඩගිනි. ඒත් කාට ආදරේ නිසා? මට. පිටිත් ගණන් නේද? ඒත් කඩේ ගේනවනේ.
ඇයි තමන් සල්ලි අම්බ කරගත්තේ මාව පෝෂණය කරගන්න. අනිත් අයට කෙසේ මගේ පවුල පෝෂණය තාම කරන්නේ අනිත් දරුවට දෙන මොඩම දීලා බොනවනේ. කෑම උදේටම වියනවනේ. කම්මැලි කියලා නිකන් ඉන්න බෑ. වියන්න ඕනේ. අනිත් අය සහ තමන් ආහාර ගන්න මොන හේතුවකටද? කුසගිරි නිසා. ඒත් කාට ආදරේ නිසා? මට ආදරේ නිසා. හරිද? කෑවා. ඊට පස්සේ ඒ ඇතිනේ. ඇතිද? ඉතින් දවල්වත් ඔච්චර නේ. හරි. තා වැඩි කියන්නේ යන්නේ මේ ඒවා කියලා වැඩකුත් නෑ. කියන්නේ ගියොත් ප්‍රශ්න තියෙනවා. වෙලාවක් යනද මට ටික වෙලා තියෙන්නේ. ඒ ඇතිනේ. ඒතර මේ මොකද්ද මේ? මොකේද උපාදාන? රූප. වෙනමකුත් රූප. දැන් මහත්ය කියනවා. තමන්ගේ නෝනා කියනවා. මහත්ය කැමති නෝනව ෆොටෝ පෙරාගෙන දකින්නද නැද්ද? කඩු ගලේ ඉන්නවද කැමති නාලා හොඳට සුවඳ දෙන්න. මහත්තුරු ඉන්න නෝනලකට කියද? මහත්තුරු කියන්නේ නෝනලට සුවඳට ඉන්නවද කැමති ලස්සනට ඉන්නවද නැද්ද? කැමති නෝනා කියන මට සැලුන් යන්න 10000 දෙනවද නැද්ද? දෙනවා මොනවා වුණත් නෝනාට ලස්සනට කියන්නේ ඔක්කොම කරන්නේ නෑ. නෝනාගේ ඇයිලම ටික හදා ගන්න ඕනේ, මූණ සුදු කර ගන්න ඕනේ. තව තියෙන ඒවා හදා ගන්න ඕනේ හැමදේම. එහෙම කියලා මහත්ය 20ක් නම් තියෙන පඩියේ භාගයක් උනා දෙනවා දෙන්න ඇතුළේ ඉන්නේ ඒ කාට ආදරේ නිසා. ඒ නෝනට ආදරේ නිසා. ඒක වෙනස් එකක්. ඒ නෝනට ආදරේ කියන තැනම Tamanට ආදරයයි මගේ නෝන නිසා. ඒ නෝන වෙන කෙනෙක් එක්ක යනවා. ඊට පස්සේ උඹට සැලුන් යන්න දෙන්නක දෙනවද? සැලුන්නේ පරලෝ යන්න දී ඊට පස්සේ. ඒක වෙන්නේ Taman යටතේ ඉන්නකන් විතරයි ඒ නෝනට උන සලකන්නේ ආදරේ. එයා වෙන කෙනෙක් කාරියොත් එතනින් පස්සේ ආදරේ නෙවෙයි ඉතින් දෙන්නේ වෛරය වෙනවා. එහෙනම් ඒකෙම පේනවනේ Tamanට ආදරේ නිසා නේද නෝනවල් ලස්සන කරන්නේ? Tamanගේ නිසා. මගේ නිසා. මගේ නෝනන ලස්සන කරන්නේ නැහැ. මගේ ළමයින්ට මම දැනුම් අන්න හොඳ කෑම කවද මම හොඳට පෝෂණය කරනවා. මම අනුන්ගේ ළමයින්ටත් කෑම දෙනවා නෑ. ඇඳුම් අරන් දෙනවද හැමදාම? නෑ අනුන්ගේ ළමයින්ට දෙන්නේ. ඇයි? ඒ මගේ නිසා. එහෙනම් මගේ නිසා තමයි හැමදේම අපි කරන්නේ. එහෙනම් මගේ නිසා තමයි දහඩිය වහන්සේ මාසෙ පුරා මුදල් හොයන්නේ. ඒ මාව සතුටින් තියන්නේ. ඔන්න චුට්ටක් ඉඳ ලැබුණොත් ඒකෙන් පොඩ්ඩක් විතර පින් දහම් වලට යොමු කරනවා. ඒතකොට පින් කරන්න බැරිද? මා කෙරේ ආසාව වැඩි නිසා. හිතනවානේ ඔය පින් කරන එකේ මට ඇඳුමක් ගන්න පුළුවන්. මාව ලස්සන කරගන්න. මට තාම හරි කරගන්න පුළුවන්. මූණ ලස්සන කරගන්න නේ. එහෙම හිතනවා. එහෙමයි තමයි. Tamanට ආසාව වැඩි වෙනකොට දානය ගැන ආසාව. ඒකට වියදම් වෙනවනේ මගේ තියෙන සල්ලිනේ. මට ලස්සන වෙන්න සහ මට සපවත් වෙන්න මට කන්න බොන්න විනෝද වෙන්න මේවා තමයි ඔය විනෝදය කෑම බීම ලස්සන වීම ටිකක් පාලනය කරොත් මුදල් ඉතුරු කරගන්න බැරිද පින් කරන්න. සමහර අය පින් කරන්න සල්ලි නෑ. අනවශ්‍ය දේවල් වලට තමයි ගොඩාක් දේවල් වියදම් කරගෙන යනවා. එහෙනම් සැලසුමක් කරගන්න ඕන පින් කරන්නත් අපි යම් කොටසක් ඒ කාට ආදරේ නිසා වෙන්න ඕනද? තමන්ට ආදරේ. හැබැයි අපි තමන්ට ආදරේ කියන වචනේ මතක තියාගන්නේ මූණ ලස්සන කරන්නයි, ඇඟ ලස්සන කරන්නයි, බඩ පුරවන්නයි විතරයි. තමන්ට ආදරේ. අර හොඳටම වටින පරලොවට යන එක ගැන මතක් වෙන්නේ ටිකක් කල් ගිහිල්ලා. ඒ හැටි නමුත් බුද්ධිමත් කෙනා ඒක හොඳට තේරුම් ගන්න තමන්ට ගොඩක් ආදරේ නම් පින්දහම් වලට වැඩිපුර කාලයක් යොමු කරන්න. මොකද මේ ලෝකේ ඉන්න කාලය සීමිතයි. පරලෝකේ ඉන්න කාලය තමයි වැඩි. මේ ලෝකෙ ඉපදීම අවුරුදු 60ක් 70ක් තමයි අපිට ඉන්න තියෙන්නේ. ඒකෙම සතුටින් ඉන්න තියෙන අවුරුදු 20ක් වගේ කාලයක් තමයි. ඊටු කාලෙම ලෙඩ දුක් වලට බර වෙනවා තව කාල යනකොට. දැන් ඒකට බර වෙච්ච අය තමයි බහුතරයක් මෙතන ඉන්නේ. ලෙඩ දුක් වැඩි නේද? වැඩි ඉන්නේ වයසට යනකොට. සතුටින් හිටපු කාලේ කොයි කාලෙද කියලා මතක් කරලා කියන්න පුළුවන් මොන කාලෙද? පාසල් කාලේ. අය පාසල් කාලේ කියන ඊට පස්සේ විවාහ වුණාට පස්සේ සතුටින් හිටියේ නෑ. ඊට පස්සේ ප්‍රශ්න වැඩි කියලා. පාසල් කාලේ තමයි සතුටක් නෑ. දැන් මතක මොන කාලෙද උපරිම? ළමා
අවුරුදු කීයද? ඉස්කෝලේ යනවා. බා අවුරුදු 5න් පස්සේ වගේ තමයි අපිට මතකනේ. ඒතර එතන ඉඳගෙන විවාහ වෙනකම්ම සතුටින් තමයි හිටියේ. එතනින් පස්සේ ටික ප්‍රශ්න වැඩි වුණා. කියලා මේ අපිට කියනවා. පියසුරු කරන අයම තමයි කියන්නේ. ඔය අර එනකොට වාහන වල මිනිස්සු කියනවා. උපාද ගමන කියලා නෑ. මේ උපාද මහතුරුද වඩන්න කියන්නේ. ගැවුල් වාගෙන කොණ්ඩ වාගෙන යන්නේ. අර නෝනලගේ වැඩ නිසා තමයි ඒලා. කොච්චර අමුදලා මදි. වියද සැරයි. ගොඩක් යන්නේ ලස්සන කරන්න ඇඳුම් වලට. වැඩි. මේ නිසා ජීවිතේ එපා. එන සතුටින් ඉඳලා තියෙන පොඩි කාලය. ඒ තමයි ළමා කාලය සහ තරුණ වයස විවාහ වෙන්න කලින් කාලය. දැන් එහෙනම් ජීවිතේ විඳිනවා කියලා අපරාධිනේ දල විඳන් කරන්නේ. අපරාධිනේ ගොඩක් විඳක් පින් කරන්නේ. දැන් නරොඩ පස්සේ වෙන්නේ. ඔය පරලෝක නියන්නේ. ඒ පරලෝක හොඳ වෙන්නව නරක වෙන්න වැඩ කර ගන්නව කවුද? අපි. ඒ නිසා බඩ ගැන හිතනවා වගේ, මූණ ගැන හිතනවා වගේ, ඇස් දෙක ගැන හිතනවා වගේම, ස්වාමි භාර්යාව ගැන, දරුවෝ ගැන හිතනවා වගේම අපි තව කෙනෙක් ගැන ඒ මොකක්ද? පින් ගැන. මොකද දරුවෝ දාලා යන්න පුළුවන්. පස් ස්වාමියක් දාලා යන්න බැරි නෑ. සමහර බිරින්දවරුත් ස්වාමිවරු දාලා යනවා. පණ පිටින් දානවා කිය සමහරට අපි ඉඳදී යාලා නැගලා යන අපි තනි වුණා. අපිට තියෙන එකම දේ මොකද්ද? පින විතරයි. කරපු පින පාවන. එනම් පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තාවන්ති පායන පින පමණයි පරලෝකීකට එන්නේ. රූප උපාදානස්කන්ධය කියන එක දැන් තේරෙන්නේ නැති. රූපේට තියෙන දැනීම තමයි මේ සියලුම වැඩ කටයුතු කරන්න සසර දික් වෙන්න හේතු. උනේ සසර ගමන පවතින්නේ රූප උපාදානයේ විතරක් නෙවෙයි. අනිත් උපාදාන හතරත් එක්ක උපාදානස්කන්ධ පහ නිසා කෙටියෙන් කිව්වොත් රූපයට සිතරක් තියෙන බැඳීම ඒ දෙකේ සම්බන්ධය නිසා. දැන් රූපයයි සිතයි බැඳුනේ නැත්තම් සම්බන්ධුනේ නැත්තම් එහෙනම් එතන බැඳීම ජීවිතයක් නෑ. දැන් ජීවිතය කියන්නේ ලෝක. දැන් රූපයට බැඳලා තියෙනවා. මේක ගලවන්නේ කොහොමද? අන්න ඒක අපි ඊට පස්සේ කතා කරමු. රූප වාදානය කියන එක දැනගත්තනේ. දැන් මේ රූපය අපි එක කොටකට තිබුණොත් තේරෙන්නේ නෑ ඒක අනිත්‍යයි. මේක දුක්ඛයි. මේක වැඩක් නෑ කියලා තේරෙන්නේ නෑ නේද? මෙහෙම නිකන් තියෙනකොට හොඳට ලස්සන දින්නකොට නේද? තේරෙන්නේ නෑ. අපි එක එක ගලවන්න ඕන. අපි ධර්මයේ නම ගලවන්න. කොහොමද ගලවන්නේ? මුලින්ම කෙස් ටික ගලවන්න. කොණ්ඩේ ගලවලා පැත්තට. දැන් මොකක්ද දෙන්නේ? තාත්. ඊට පස්සේ ඇහිලෙම ටික ගලවන්න. දැන් තාත් එක ගාම ලස්සන වෙනා එනවා. ඒක හිතන්න එපා. ඊට පස්සේ ඇහිලෙම ගලවන්න. ඊට පස්සේ දතු ගලව ගන්න පුළුවන් ගලවන්න. එහෙනම් මේක ඇත්තට ගලවන්න එපා. වරද ගන්න එපා. දත් ගලවන්න යන්න එපා. අතින් නෙවෙයි ගලවන්නේ හිත. දැන් දත් ගලවම ලස්සනයි විදිහට ගලවමු. නෑ දැන් නාකිට. හරි ඇස් දෙක ගලව. ගලවලා මේ වෙනම තියන්න. දැන් පේරියට කෙස් ටික වෙනම හවරිය වගේ. ස්ලෝවටි. නියපොතු ගලවලා. තව ගලවන්න දැන් හැම ගෙවුවම කොච්චර ඒ ඊටාම් සුළු ප්‍රමාණය මිටි කරා. ඉතින් චූටි සමග ගලව මුලි කරලා ගත්ත බෝලයක් වගේ ඒකත් පැත්තකින්. දැන් හැම බෝල. හැම කියන්නේ මෙතන සිවිය තමයි ගන්න. ඒක සම්. දැන් නහර ටික ගන්න. මාස් ටික වෙන් කරගන්න. බඩවැල වෙන් කරගන්න. හදවත වෙන් කරගන්න. අත්මාව වෙනම තියෙනවා. වෙනහළු දෙක වෙනම තියෙනවා. ඇට ටික ඇට සැකිල්ල තියෙනවා. ඕන්න ඇටක් ගලවලා දාන්න තමයි. ඇට වර්ග කොච්චර තියෙනවද? මෙන්න ඇට ටික. හිසේ ඇට 9 හිස් කව. නාස් ඇට 1යි. කන් ඇට 2යි. උර ඇට 2යි. බාහුව ඇට 2යි. අග්‍ර බාහුව කියන මේ ඇට 2 4ක් තියෙනවා. උර ඇට. ඊපස්සේ මෙතන තියෙන පපුව ඇට 24යි. පිට කටුව ඇට 18යි. ආනිසංග කියලා දෙන එක පිටිපස්සේ ඒ ඇට 1යි. කලව ඇට 2යි. ධනේස් ඇට 2යි. දෙපැත්තේ.
කෙන්ඩායට 2 වෙනින් 4යි. ගොප්පට 1 වෙනින් 2යි. දෙපැත්ත කපුල් දෙකට. ඇඟිලි වල ඇට ඒව ගණන් කරන්න දින සූ 20ක් 64ක් සූ 60ක්. අත්වල දින ඇඟිලි වල කුරුක් ඇට 64ක්. මුල්බෙ ඇට 64. ඕම මේ දැන් මේ ඇට ටික ගණන් කරනවා. ඒ භාවනාවට අපි කියන අට්ටික භාවනාව. දැන් ඇට සැකිල්ල වෙන් කරගෙන ඉන්න කෙස්ලොම් ආදී වෙන් කරගෙන අසුබ වඩන යෝගාවචරයාගේ රූප උපාදානයේ මොකක් වෙද? වැඩි වේග අඩුයි. බලාගෙන ඉඳිද්දී අඩුයි. ඒකයි මේ භාවනාවල් කරන්නේ කියලා කියන්නේ. ඒව කළොත් නිවන් දකින්න බැරි වෙන්නේ නැහැ ඉක්මනට. පුළුවන්. වෙලාදී අපි මේවා කරන්නේ නැතිකම. අපි කරන්නේ නැහැ. අපි ගලවන්නේ නැහැ. අපි හයි කරනවා තව එකක් පුළුවන්. ඈ කොණ්ඩේ ගියොත් කොණ්ඩේ දානවා. යන්න දෙන්නේ යන කොණ්ඩේ. අයම් මොකද කරන්නේ? කොණ්ඩයක් හයි කරනවා. අමාර හිටවන කොණ්ඩේ. දැන් කොණ්ඩේ යනවා නම් කරන්නේ ඉක්මනටම තට්ටේ බාල දානවා. වැඩන්නේ. ඒත් අපි කාන්තාවන්ට කොණ්ඩේ ගැන කිව්වම ඒක ඉච්චර ලේසි කාරණයක් නෙවෙයි. අනිත් ඔක්කොම තියෙද්දි පුළුවන් ද කොණ්ඩේ කපලා දාන්න පාසකම් වලට. අනිත් ඒවා කපන්න බැරි නම් කොණ්ඩේව. හැපොම ලස්සනයි නේ. ඉතින් ලස්සනට කපන්න. නිකන් බලන්න ගියා පොඩක් හිතන්න කල්පනා උපාදාන කොච්චරද නිකන් මට පුළුවන් ද මගේ කොණ්ඩේ කපලා දාන්න පුළුවන් බෑ එහෙනම් කොණ්ඩේවත් කපා ගන්න බැරි අපි නිවන ළඟද දුරින් දුර වෙලා ඉන්නේ දැන් එහෙනම් හැබැයි කොණ්ඩේ කපන්න එපා දැන් රෙකෝඩ් එකකින් එළියට දාන්න මේ කොණ්ඩේ කපන්න නම් ඊට වඩා ඒවා කපන් ඉන්නවා හිතේ තියෙන බැඳීම් ආශාව දුරු කරගෙන ඉන්නවා. එහෙම දුරු කරගත්තට පස්සේ පුළුවන් කොණ්ඩේ කපන තැනකට යන්න. ඒ කොහෙද? සැලුන් එකේ නෑ. භික්ෂුණී ආරාම, සිල්ලාරාමයට යන්න. සිල්ලාරාමය කැඩුවා සිල් නෑනේ එක්කෙනයි තාම. ආරණ්‍යයක් කැඩුවා ස්වාමීන් වහන්සේලා පස්නමයි තාම. තාම කොණ්ඩේ කපන අය නෑ තාම. හැමදාම බණ අහනවා ගෙදර. බණ අහනවා ගෙදර. කවුරුත් එනවද? දැන් යෝජනාවක් කරන්න හේතුව මේ ආරණ්‍ය පාළු වෙලානේ තියෙන්නේ සමහර කුටි. අපිට පාළු නෑ. කුටි වලට පාළු. ඒ නිසා මේ ඔය වයසට ගිහින් 60 වෙන උපාසක මහත්තුරු නෙවෙයි. එයාලා අපිට ස්පිරිතාලේ යන්න ඉක්මනට 45 55 අතර මැදි වයසේ අවිවාහක දරුවන්ගේ කරදර වලින් නිදහස් වෙච්චෝ නෝන මැරිච්චෝ ඉන්නවනම් ඉන්න දෙන්නේ අනිවාර්යෙන්ම ඒ නිසා එවැනි අය හොයන්න මෙහෙ නෑ මෙහෙ කිව්වනේ කට ගන්න කවුරුත් ඉන්නේ නෑ දැන් හදන්නේ පත්තරයකට දාන්න දැම්මට පස්සේ හැබැයි බණින්න එපා අපිට ඉන්නවත් දන්නේ ආමුරු එන්නේ රටින් ඇවිල්ලා ඔක්කොම කියලා නේද එහෙම දැම්මොත් නම් අනිවාර්යෙන්ම 100ක් පැනලා එනවා ඒ කන්න ඕන නැති ඕන තරම් මිනිස්සු ඉන්නවා මේ තාම දාගන්න දරුවෝ ඉන්නේ. හැබැයි කියන්න ඉක්මනට එන්න බලාපොරොත්තු වෙනවා නම් කුටි පිරෙන්න කලින් දැනුම් දෙන්න. මොකද එහෙම කරන්නද? පැවිදි වෙන්නේ නැහැ කවුරු. පැවිදි වෙන්නේ නිසා අපි කරන්නේ උපාසක මාත්‍රු ගෙනල්ලා මේ අතු ගන්නත් ඕන අර කැඩවල එක්කනේ කපන්නේ කවුරු. ඒව කපන්නත් ඕන නිකන් කන්න දින නිකන් තියාගන්නේ නැහැ. ඉස්සෙල්ලා ඒක කියන්නේ නැහැ. ඉස්සෙල්ලා ගෙන්න ගන්න. දානවල ඉන්නකොට කියන උපාසකමාත් නිකන් ඉන්න බෑ. මුඩක් වෙද්දක් මේ අතු ගන්න ඒවා. ඔය බැද්ද තියෙන තුට්ටක් කපලා පිරිසුදු කරගන්න ඕනේ නේද කියලා කොහොමද තියාගන්න නිකන් ඉන්නේ නැහැ නේ. ඊට පස්සේ ටික දවසක් හරි ඉඳලා කපලා ගන්න පොඩ්ඩක් ඇටින් අපිට බැද්ද ටිකක් හරි අපිට ඉන්න ඕනේ. අපිට අත්දැකීම తీරවන තරම් එනවා ඉඳලා යනවා ආයෙ එනවා. මේ ජීවිතේ හැටි ස්ථිරව ඉන්නේ අපි අඩුම ගන්න අපිවත් ස්ථිරව ලෝක ඉන්නද අපිත් මැරෙනවා නේද? දැන් මැරෙන්න කන්නොච්චනවා මේක කියන්නේ. ඒ නිසා తాවකාලිකව එන්න අවස්ථාවක් දෙනවා. අපි අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා අනුරාධපුරේ උන්වහන්සේ උපාසකම් වල తాවකාලිකව මහාන කරනවා. කැමතිද? හොඳයි නේ. හැබැයි කොණ්ඩේ කමන්න ඕනේ නැහැ. කැමතිද? අනේසා. කොණ්ඩේ කරලා කොණ්ඩේ දිගන රෝල් කරලා මුලියක් ගහලා බදින මෙතෙන්. තද කරලා. බැලලා ඒක පේන්නේ නැති වෙන්න තියෙන සුදුරෙද්දක් මෙහෙම ඔතන. දැන් හරි. කොණ්ඩේ පේන්නේ. කොණ්ඩේ බාන්න බෑ. කොණ්ඩේ පේන්නේ නැති වෙන දැන් වැඩක් කරනවා. ඊට සුදුරෙද්ද වලින් සිවුරු තියෙනවා. සිවුරු පොරව.
දවස් 10ක්. කැමති නම් කියන්න මම පාර කියන්න යන්න පුළුවන්. මේ හැබැයි මහත්යත් එක්ක යන්නත් පුළුවන්. ප්‍රශ්නෙකුත් නැහැ. ඒක මොකක්ද දන්නවද? දැන කියන්න කලින් අහගන්න විස්තරය. ඊට පස්සේ ගෙනේ බැලුම් කැඩුම් වෙනම තියලා අර අලුත් අඳුරු ටික ඇඳ ගන්නවා. අලුතේ. මහත්තුරු ටිකක් එහා පැත්තට දාලා කොණ්ඩේ බාලා එයාට නම් හොඳ සිවුරු දෙනවා. පිරිමියාගේ කොණ්ඩේ දිවව ගන්න පුළුවන් වැඩි කරන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් නෝනා මේ පැත්තේ මහත්ය යාළුවා. ලේසි නේද ටිකක්. මහත්ය යාළුවා පිටට දුකයි. මොනව වෙනවද පනවක් දාන්නේ මොනවද දාන්නේ දුකට. මොනවද කියන්නේ මොනවද? අරක්කු මොනවද දාන්නේ? මේ වගේ සැටේන උපාදාන වල. ඊට වඩා තවත් සැට ඊට වඩා වෙන්නත් පුළුවන්. උපාදානම හිතේ නිින්දට ඉන්නේ මහත්ය එකට කියලා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ නියාලා වෙන් කරලා පව පුරවන්නේ නැහැ. එකටමයි තියෙන්නේ. එකට කියන්නේ එක කාමරේ නෙවෙයි. මේ උපාසකම්මල මේ ශාලාවේ නම් උපාසක මහත්තුරු තවත් මීටර 100ක් විතර එහා තියෙන ශාලාවක හෝ කුටියක තමයි ඉන්නේ. දැන් ඒක හොඳයිද නරකයිද? හොඳයි නේ. ඒක අපිට දැන් එහෙම කරන්නේ. මේක දැනෙනකොට එතනද හොඳ ටික දාන්න අනේ අපි අපරාධේ වහන්න අදිකටම එහෙම හිතුවත් එහෙම හිතන්න හොඳ නැහැ නේ. දැන් වැඩේ මේකයි. දැන් අපි හිටියේ මම ගියේ කියලා ඉන්නකොට දැන් උපාසක හාමුදුරුවෝ ඉන්නවා එයා බණහන ධර්මශාලාව. හාමුදුරුවන්ට බණහන්න කියලා නෑ ඒක. නමුත් මේ හාමුදුරුවෝ මොකද කරන්නේ නෝන ඉන්න නිසා යනවා බණහන. ඉතින් මොකද කරන්නේ කියන්නේ? බණහනවා සිල්මයන් ගියා බණහනවා එහෙම දේවල් වෙනවා. ප්‍රශ්නයක් නෑ. මේ ආසය ආදරේ නිසා. අමුතන් එහෙම හරි කවන්නේ යනවා ලොකු දෙයක් නේ. ඒ ස්වාමීන් වහන්සේ ලොකු සේවයක් කරන්නේ ඉතින්. එහෙම ගිහිල්ලා තරුණ ළමයෙක් ආවා කොණ්ඩේ කපන එක්කෙනෙක්. අම්මයි තාත්තයි විතරයි ඉන්නේ කියලා එයා ආවේ යන්න. සිංහරායි තමයි එතන තියෙන්නේ. විශ්වනාථද 10 දිනක් විතර මහාන කළා වයසකයි. වයසකයි ඔක්කොම ගියා අර ළමයා විතර ඉතුරු. දවස් 10න් පස්සේ වයසකයි ගෙවල් වල ගියා. හැබැයි අර තරුණයා විතර නතර. එයාට තේරුණා මේ පැවිද්ද හොඳ එක. මේක දිගටම ඉන්නවා. මේකෙන් කරන්නේ පැවිද්දේ තියෙන සැපේ පෙන්눔 කරලා දෙනවා දවස් 10කින් 10ටවත් ඉන්නේ නැති අය. ඒ නිසා තවත් අඩු කරන්නේ. ඉතින් එහෙම කරලා ඒත් බලන්න වයසකයිනේ හිතෙන්නේ නැහැ නේද? මොකක් කළාද? තාම සනීපද නැහැ. හිතෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. බෞද්ධය ගත්තම මේ වයසකයි ගිහින් හොඳයි එහෙනම් උපාසකම්මල දැන් කැමතියි ඉල්ලුම් කරන්න. අපි ඒ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරලා දෙන්න. අනුරාධපුරයට යන්න තේින්නේ නැති වෙන්නේ. තීරලා ඒ කොණ්ඩේ සුදුරෙද්ද බැඳගෙන දවස් 10ට මාන වෙලා බණ භාවනා කරගෙන අපඩත් කඩා දිනු තත්ත්වෙකින් ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. ප්‍රශ්නයක්. හොඳයි එහෙම හරි යන්න. උපාසකම්මතුරුන්ට මේ අවස්ථාව දැන් මොන නියුර්තයි නිවාඩු දාන ගාවදාය ඊළ මාන වෙලා ඒ. හැබැයි අපි ගන්නන්න නම් එපා. අපිත් මානලා තමයි කියලා ඉන්න එපා. එහෙම આવොත් අර කට්ටි බලා ගන්නත් වෙනවා. ඒකත් මතක තියාගන්න. එහෙමත් දේවල් කියලා දැන් දවස් 10 මාන වුණාට පස්සේ අර ඉන්න අයව ගණන් ගන්නේ නෑ. එහෙම වුණොත් නම් හරි පාස්තේ. නිවන් දකින්න වෙන්න යන්න වෙන තැන. එවනම් තින්වන් මේක හරියි. නම් මේවා වෙන් කර කර බැලුවම තමයි අපිට රූප උපාදාන ස්කන්ධේ උපාදානේ දුරු කරන්න පුළුවන්. ඒ භාවනාව අපි කරන්න ඕන. කළොත් තමයි දුරු වෙන්නේ. නැත්තම් කටකැඩෙනකම් කිව්වත් දුරු වෙන්නේ නෑ. දුරු වෙයන් කිව්වත් දුරු වෙන්නේ නෑ. වෙන්නේ කොහොමද? ඇට ටික වෙන් කර කර බලන්න. ඇට ටිකක් පමණයි. දැන් අපි දකින රූප සම්පන්න ස්ත්‍රිය. ඒ ස්ත්‍රිය දකිද්දී අපි මවා ගන්නවා මෙතනදී ඇටසකිල්ල විතරයි. ඒක කල් ගියා වෙනවා. දැන් ඔබ භාවනා කරා වෙනවා. නැත්නම් බලෙන් හරි අපි හිතනවා. එතකොට මොකද වෙන්නේ? පුරුෂයෙක් නම් යාට ඒ ස්ත්‍රිය ගැන රාගයක් ඇති වෙන ඉඩ කඩ අඩු. ඊළඟට ඒ ස්ත්‍රියගේ මස් නහර ගොඩක් හොඳ අසුචිත්තිය කියලා අසුචිතිකම ආරම්භ. දැන් බඩ ඇති. මේවා මවාගත්තට පස්සේ ආසාවක් ඇතිවන්නේ. හැබැයි අට්ටික භාවනා වඩාගෙන යනකොට දිනුනොත් එයාට අමුතින් මවන්න ඕනේ. කෙනෙක් දකිනකොට ස්ත්‍රී වේවා පුරුෂ වේවා පේන්නේ මොකද? ඇටසැකිල්ල පමණයි.
ඇටසැකිල්ල පමණක් පේනකොට දියුණු කෙනාට කෙලෙස් ඇති වෙනවා අඩු. එනම් අසුභ භාවනාවත් අට්ඨික භාවනාවත් විදර්ශනා භාවනාවට මුල් වෙනවා. විදර්ශනාවෙන් කියන්නේ මේවා ඔක්කොම අනිත්‍යයි. මොනවද අනිත්‍ය? කෙස් අනිත්‍ය. S2 කන ඒ අනිත්‍යයි. නිකන් තේරෙන විදිහට ගත්තොත් S2 හොඳට තිබුණා. කල් යනකොට S පේන්නේ නැති වුණා. ඒ නිසා ස්ථිර නැහැ මේවා. කන් ඇහුණා කන් ඇහෙන්නේ නැති වෙනවා. ඒ ස්ථිර නැහැ වයසට. නැගී හැම රැලි වෙනවා. කෙස් ඉදෙනවා. දත් ටික දත් නරක් වෙනවා, වැටෙනවා, නොයෙක් පරියාසයන්ට මේ ජීවිත කාලෙම සිද්ධ වෙනවා අනිත්‍යයි නිසානේ. ඇටක් දිරලා යනවා අනිත්‍යයි. මස් දිරලා යනවා. වැහෙලා යනවා. මේවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා වඩන්න වැඩිමෙන්මයි අපිට පුළුවන් වෙන්නේ මේ ධර්මතා අවබෝධ කරගන්න. ඉතින් මේ ප්‍රශ්නකට අහලා තියෙනවා දර්ශනීය ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඉතින් කලින් පොය දවසක මම මේ සූත්‍රයේ ඔබට පැය දෙකක් විතර කිව්වා. ඒ නිසා නැවත කියන්න යන්නේ නැහැ. හවස 4කට දැන් විනාඩි 10ක ධර්මදේශනාව උදාහරණ දුන්න සජීවීව නායක සාමනා. ඒ නිසා කෙටියෙන් කියන දර්ශනීය ප්‍රහාණය කරනවා කියන්නේ සෝවාන් ඵලයේදී ප්‍රහාණය වෙන ආශ්‍රව. සෝවාන් වෙනකොට යම් කෙලෙස් ප්‍රහාණය වෙනවනේ ඒවට කියන දර්ශනීය ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. මේ ලියපු කෙනා ඉදා ආවේ නැද්ද? ආවේ නැහැ. ආවද නැද්ද? ආවත් බය වෙන්න එපා කියන්නේ. ආවත් මට මේක වැඩියෙන් දැනගන්න ඕන නිසා වෙන්න පුළුවන්. අපි කියන්නේ එපා බය වෙන්න. මේ මොනවා කියන්නන්නේ නැහැ. හොඳ කියන්නද නරක කියන්නද දන්න නිසා කියන්නේ නෑ. හොඳක් කියන්නේ නෑ උඩ. කවුද ඒක? ආයත. එයා මේක අහලා තියෙන කෙනෙක්. ඒත් එයා ආයිමත් ඒක අහන්නේ ඇයි? අනේ මේ අසරණ ජනතාවටත් ආයිමත් මේක නැවත දැනගන්න ලැබේවා කියලා චේතනාව වෙන්න ඕනේ. ඒ වගේම Tamanට දැනගන්න. සබ්බාසව සූත්‍ර දේශනාවේ පොත බලලා තියෙනවා. දැන් බලනකොට මේකේ තේරුම හරිනේ. නෑ මම බලන්න කිව්වා නේද? ආවේ නැද්ද? ආවේ නැති අයට ප්‍රමාද දෝෂ තියෙනවා. එහෙනම් සූත්‍ර දේශනා ඇයි සමාඩ DVD පිටවල ඉල්ලගෙන ඉන්න බලන්න. ඒක කියන්නේ ඉතින් මම අපේ තුන්ලාට ඒවා පටිගත කරලා තියෙනවා. ඒවා අරගෙන යන්න ප්‍රශ්නයක් නෑ. සල්ලි එපා. නිකම් අරගෙන. ගිහිල්ලා බලලා ගෙනල්ලා දෙන්න ඊළඟට. හොඳද? එක එක ඉල්ලගෙන යනකොට දැන් අපේ ලේකම්තුමා ළඟ ඒවා 100ක් විතර ඇති. එක එක වර්ගයේ. Tamanට කැමති එකක් ලැබෙන එකක් කරන් ගිහිල්ලා ඒක ඊළඟ මාසේ පුරාම බලන්න. එක දවසක් බලන අතර කරන්න එපා. ඉතින් වැඩ ඔක්කොම නැති වෙලාව බලන්න ඕනේ. කමන්නේ කොහරි වෙලාව හොයාගෙන හරි මේවා බලන්න. මේවා හදලා තියෙන ඔබට තවත් දියුණු වෙන්න. දැන් අපි කරපු මේ පොය වැඩසටහන අද කරන එකට ඉස්සරහටයි වෙන්න පුළුවන් අදලා. ඒක වටිනවන්නේ ඔබට නේද? ඒ වගේ සූත්‍ර නැවත අහන්න. ආලා ඒක හුරුරන් නැතුව ළමයින්ට දෙන්න බලලා ගන්න දුන්නොත් නම් වෙනතරකුත් නැහැ. එහෙම නොවි පරිස්සම් කරලා ආයම ගෙනත් දෙන්න. ඔන්න නොමිලේම ධර්ම දානයක් කරනවා. අපි එහෙම තමයි කරගෙන ආවේ. කමක් නැහැ. ඒ ගෙනත් දෙන්න ගෙනියන නිසා ප්‍රශ්නෙකුත් වෙන්නේ නැහැ. එන්න වුණ නැත්තම් මේක වෙන දවසක හරි ගෙනත් දෙන්න තමයි කාරුණික වෙන්නේ. අවංක වෙන්නේ. ගෙදර තියන් ආසීතනොත් දැකලා හදිස්සියම අනුතුමක් දීලා කියන අනේ මට පාසල මහත්තය ආසයි මේක ගෙදර තියාගන්න මම මේක ගෙදර තියා ගන්නද කියලා අහලා තියාගන්න ප්‍රශ්නයක් නැහැ. ඒ බණ වලට ආස වෙනවා කියන කොච්චරද යද නැවතනද බලන්න හිතනවා. ඊට පස්සේ මට හිතුණා දැන් මේ අය මේවා ගෙනියන්නේ නැත්තේ එක්ක බණ නේපාල ගානද නැත්නම් ආර්ථික ප්‍රශ්නයක්ද කියන්නේ. දැන් මම කියලා දෙන නිකන් කිල්ල ගන්න. අපි කිව්වේ මුදල් ප්‍රශ්නේ කිව්වේ මේව ගන්න ඕන කියලා. ඒකත් වැඩක් නෑ. ඒකත් අතහැරලා දාන්න ඒකත් ඕනේ. අපිම හොයා ගන්න මේවා. මේ පිළිවෙල දැන් දෙන්න අවස්ථාවක දැන් ඉමින් ගෙනියන්න නැතුව ඉන්න බෑ. මොකද දැන් සල්ලි ඕනේ නෑ. දැන් ගෙනියලා බලන්න එකක් නැත්තම්. මේ කරකවපයින්ද නෑ. කාර්යයට ගෙදරකට ගිහිල්ලා මේක ධම්මගෙන
දැන් බලන්න බැරි වෙන්නේ මම හිතන්නේ ගොඩක් අය කම්පියුටර් තියෙන ළමයි ඉඳලා. ළමයිගේ පොඩි වෙලාවක් හරි කියලා ඉල්ලීමක් කරන්න මට මේක පොඩ්ඩක් දාගෙන ළමයට හිතෝපතෝ සම්පත් නිවන් දකින්න කියන්නේ එපා බය වෙන්න. මේ ළමයිට කියන සිතෝපතෝ දේ ඉතුරු කියලා. ඒකෝනේ යාළුවා සිතෝපතාගෙන ඉන්න දේවල් ඒවා හිතයි. මම මේ ළමයි කොහොමද තරුණ ළමයි නිසා මේවට එච්චර කැමති නෑනේ. නිසා මොකෝ හරි ඔබට පුළුවන් ක්‍රමයක් හදාගන්න. දැන් හරියනේ. දැන් DVD ප්‍රශ්නේ ඉවරයි නේද? සමහර අය කිව්වා මේ සල්ලි වලට දෙනවා හරියන්නේ. එහෙනම් ඒක මේ මොන අදින් අවසන්. සල්ලි එපා. කාගෙන්වත් එපා. මේ බණ කියන්නේ සල්ලි ගන්න. මේ මානසික බණ කියන්නේ නිවන් ගන්න. ඒ නිසා ඒක තවත් පහසු කරන්න තමයි ඔය හදලා තියෙන්නේ. ඒක ඕන නම් විතරක් අරන් ගිහින් බලලා ඊළඟ පොයට එනකොට ඒක අරන් ඇවිල්ලා ඒ උපාසක මාත්‍ර දෙන්න දුන්නට පස්සේ තමන්ට හොලෙවිච්ච ගෙනියමු නැති වර්ගයේ එකක් අරගන්න ඊළඟ මාසෙ. අලුත් ඒවා දිනු ඊට වඩා වෙනස් එකක්. ඒක ඉල්ලගෙන යන්න. එහෙම කරන්න කියලා මම මතක් කරනවා. හොඳයි සාර්ථක. සංවරයෙන් ප්‍රහාණය කළ යුතුයි කියන්නේ මොකක්ද? සංවර ඉන්ද්‍රිය සංවරය තමයි ප්‍රහාණය. එසකනාසය ආදී දුරන් වලින් එන අරමුණු බොහොම සිහිනුවණින් ගන්නවා. එහෙම ගන්නකොට තමයි සංවර වෙන්නේ. කියන්නේ සිහිය නැතුව බලන්න ගියොත් සංවර වෙන්නේ නැහැ. බලන දේ දිහා වුණත් අපි සිහියෙන් වුණ බලන්න. එහෙම නොබැලුවොත් පාර යන වෙලාවක බලන්න ගියොත් වාහනයක උනත් හැප්පෙන්න පුළුවන්. පාරේ බැලුවත් සිහියෙන් බලන්න. අසිහියෙන් බලන්න එපා. දැන් සමහර අය මුණු දිහා අසිහියෙන් බලලා වැඩ පිළිවෙල බැලලා තිබුණොත් එහෙම මුටි ගන්නවා. මොකද මගේ දිහා බැලුවේ කියලා අහනවා. ඒ නිසා බොහෝ පරිස්සමින් ඇස් හසුරුවන්න. එක එල්ලේම කෙනෙක්ගේ දිහා එකපාරට බලන්න එපා. ඔය බලන බැලුම සමහරට මුටි කන්න මුලක් වෙන්න පුළුවන්. ඒ නිසා බලනකොට පරිස්සමෙන් බලන්න. ඊළඟට ප්‍රත්‍යක්ෂාවෙන් හරි. දුරුකල යුතු ආශ්‍රය. ප්‍රත්‍යක්ෂාවේ පටිසේවන. මොනවද ප්‍රත්‍යක්ෂා කරන්නේ? චීවර, පින්ඩපාත, සේනාසන. අපි ඔය කරනවා. ඒක කරනකොට ඒවා කෙරෙහි යම් බැඳීමක් තියෙනවා. ඒවා දුරු වෙනවා. අයි මම මේක පාවිච්චි කරන්නේ මගේ නිවන් මාර්ග පිණිස පමණයි. මේක මම මේ කුටිය, මේ චීවරයේ, සේනාසනය අල්ල ගන්න ඕනේ නැහැ කියන එකම එනවා ප්‍රත්‍යවේක්ෂා කරනකොට. එන ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් දුරු වන ආශ්‍රව තමයි පටිසේවන පහ තත්ත්ව. ඉවසීමෙන් දුරු කරනවා. ඉවසීම කියන්නේ මැසි මලුරු පීඩා, අවශ්‍යල මේ ආදී පීඩාවල් ඉවසන කොට ද්වේෂය ඇතිවන්නේ නැහැ කියන එක. ඒ ආශ්‍රවයෙන් ද්වේෂය කියන්නේ නැහැ. පරිවර්ජන නොසුදුසු පුද්ගලයන් සහ නොසුදුසු ස්ථාන ප්‍රතික්ෂේප කරනවා. Taman දැක්කොත් තමන්ගේ ඇති වෙන පුද්ගලයන් දුරු කරනවා. Taman ගියොත් යම් තැනකට කෙලෙස් ඇති වෙනවා. එවැනි ස්ථාන දුරු කරනවා. Taman අනතුරු වෙන්න පුළුවන් අලියතුන් වැනි සතුන්ගේ දුරු වෙලා ඒක අපි කියලා දුන්නා ඒ සූත්‍රය කියන්නේ කඳු බෑවුම් වලට ප්‍රපාත වලට යන්න එපා. දුරු කරනවා. ඒවා භයානකයි. ඒවා කෙලෙස් වගේම ජීවිත හානිය සිද්ධ කරනවා. විනෝදනය කියන්නේ ආදීනව සැලකීම. එන කාමාශ්‍රයන්ගේ ආදීනව සැලකලා දුරු කරනවා. ඒ ආදී වශයෙන් දුරු කරනවා. හොඳයි සාර්ථක.